ජනපවුල රට හදන මිනිසුන්ගේ වේදිකාව. අයිබුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ ජනපවුල සමගින් රට හදන මිනිසුන්ගේ වේදිකාව. මේ රට ගොඩනැගීමේ වගකීමක් අපිට තියෙනවා. රට හැදීම සඳහා සංවාදයක් අවශ්‍යයි. ඒ සංවාදයේ පසුපස මහජන ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීමේ උවමනාවක් තියෙනවා. ඒ නිසා අපි විවිධ සාකච්ඡා සංවාද ඔබේ ජීවිතයට රැගෙන එනවා. ඔබ ඉදිරියේ පෙළගස්වනවා. හැබැයි මේවා සංවාදයට බඳුන් කිරීම සමාජ කතිකාව බවට පත් කිරීමේ වගකීමත් ඔබට එක්තරා දුරක තියෙනවා කියන කාරණෙත් මතක් කරනවා. ඔබේ ප්‍රතිචාර බොහොම ඉහළ බව අපට දැනෙනවා. ඔබ අපට මාතෘකා යෝජනා කරනවා. ඔබ අපට දැනුම් දෙන සමහර කාරණා එක්ක අපි අලුත් සමාජ විශේෂ ශ්‍රේෂ්ඨයන් කරා අපි ගමන් කරන්න උත්සාහ කරනවා. අද කතා බහ කරන්න උත්සාහ කරන්නේ රට හදන වේදිකාව ඇතුලේ පරිසර සංරක්ෂණයේ මඟ පිළිබඳව. ඔබ පිරිවරා සැරිසරා සිටින මේ සමස්ත පද්ධතිය ඔබෙහි කොටසක් බව අපි දන්නවා. හැබැයි ඔබව රැකීමට උවමනා නම් පරිසරය රැකීමට උවමනා බවත් අපි දන්නවා. ඒ නිසා සංවර්ධනයේදී දියුණුව පිළිබඳව සැප පහසු ජීවිතයක් පිළිබඳව කල්පනා කරන බොහෝ උදවිය තමන්ගේ ආර්ථික ප්‍රතිලාභ හා කිසියම් සංවර්ධන ඉලක්කයන් වෙනුවෙන් නොසලකා හැරපු එහෙමත් නැත්නම් ඉවත දාපු විශේෂ ශ්‍රේෂ්ඨයක්. හැබැයි පසු කාලිනව මේක ඊටාම ප්‍රබලව සංවාදයට ගෙවුණා පරිසර සංරක්ෂණය කියන කාරණේ. පරිසර සංරක්ෂණයේ මඟ පිළිබඳ සංවාදයක් යලිදු ශ්‍රී ලංකේය සමාජයට අවශ්‍යයි. මේ නිසා අපි මේ පිළිබඳව යම් කතා බහක් ජනපවුරෙන් ආරම්භ කරන්න හිතුවා. මේ සම්බන්ධව අපි ආරාධනා කරේ ප්‍රවීණ පරිසරවේදී පී.එම්. ඉදිරිසිංහ මහත්මයාට එක අසුනකට ආරාධනා කරා. අපි බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබෝන් කියලා. අයිබෝන්. එතකම අපි අපූරු තවත් මේ සුසංයෝගය හරි වැදගත් පරිසරය සම්බන්ධව නීති හැදෙන්න ඕන කාලයක් කියලා අපි කතා කරනවා. ඒ නිසාම ප්‍රවීණ නීතිඥයෙකුට අපි ආරාධනා කළේ නීතිඥ චන්දනුඩ ගෙදර මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා සංවාදයට. අයිබෝන්. අපි හිතනවා හොඳ සුසංයෝගයක් අද අපිට ලැබුණේ. මා සංවාදයේ ආරම්භය බාර කරනවා අපේ ප්‍රවීණ පරිසරවේදී පී.එම්. ඉදිරිසිංහ මහත්මයාට. පරිසර සංරක්ෂණයේ අවශ්‍යතාවය අද වගේ දවසක කොහොමද දැනෙන්නේ? ඔව්. පරිසර සංරක්ෂණයේ අවශ්‍යතාවය කියලා කියන්නේ මෙතෙන්දී අපිට ගොඩක් වැදගත් වෙන හේතු සාධක ගණනාවක් තියෙනවා. මොකද ඒකට හේතුව ශ්‍රී ලංකාවේ ඒක දේශීය ශාක විශේෂ 6000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා. එතකොට නමුත් ලෝකෙ තියෙන සියලුම ශාක වලින් 85%කට වැඩි ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරලා අවසానයි. එතකොට මෙතෙන්දි තියෙන බරපතලම ප්‍රශ්නය තමයි යම් රටක යම් කලාපයක තියෙන ශාක පද්ධතිය මත පදනම් වුණු පාලන සාධක. එහෙමත් නැත්නම් චක්‍රීය සිද්ධාන්තයක් තියෙනවා. ඒ කියන්නේ අපි සරලව කියලා කිව්වොත් පරිසර පද්ධතිය තුල තියෙන ශාක සහ වෙනත් සාධක මත පදනම් වුණු ජීව විශේෂ තියෙනවා. මානව සත්ව ඇතුළු සමස්ත ජල මූලාශ්‍ර මේ සියල්ලට වෙච්ච පාලන සාධක ගණනාවක් තියෙනවා. දැන් මේ සියල්ල උඩු යටිකුරු කරන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට 1800 ගණන් වලදී ඉඳලා තමයි මේ මහා ඛේද වාචකය ආරම්භ වෙන්නේ. මෙතෙන්ට මූලික වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධෙදී දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ ශාක ලෝකයේ පිළිබඳ යම් යම් බරපතල සහ ප්‍රබල හේතු ගණනාවක් අනාවරණය වෙනවා. ඒ අනාවරණය වෙන්න හේතුව තමයි රසායනික අවි පාවිච්චි කිරීම. ඒ කියන්නේ මානව සංහාරක විස රසායනික පරිහරණය කිරීම නිසා මේ ඒ යුද අවි වලින් ඒ නිකුත් කරපු රසායනික ප්‍රහාර වලින් මේ ශාක විකෘති භාවයට පත් වෙනවා. එතකොට මේ හේතුව නිසා ශාකවල මේ විකෘතිය ප්‍රයෝජනයට ගන්න ක්‍රමවේදයක් මේගොල්ලෝ කල්පනා කරනවා. මොකද හේතුව දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඒගොල්ලෝ බලාපොරොත්තු වුණු ඒ ප්‍රතිඵලය නොලැබුණ නිසා එයාලා අසරණ වෙනවා. අඩුම තරමේ පාම් භාගයක් මිලදී ගන්නවත් බැරි තරමට විද්‍යාඥයෝ පවා බඩගින්නි ගහකොළ වල ගස්වල කොළපොතු කාලා ජීවත් වෙන තත්ත්වයට ජර්මනිය ඉතාලිය ඇතුළු රටවල් අවට තියෙන බොහොමයක් රටවල් පත් වෙනවා. මෙතෙන්දි මේගොල්ලෝ මේ අනාර්ථික ශාක ආර්ථිකයට දායක නොවන විෂ ශාක සහ ආක්‍රමණික ශාක එයාලගේ නිෂ්පාදන විකුණා ගැනීම සඳහා විශේෂයෙන් විස රසායනික විකුණා ගැනීම සඳහා පසුබිමකට කුමන ආකාරයකට
සකස් කළ හැකිද කියන එක අවුරුදු 15ක 18ක විතර කාලයක් තිස්සේ විශ්ලේෂණය කරලා නිරීක්ෂණය කරලා මේගොල්ලෝ හොයාගන්නවා. එතෙන්දි මේගොල්ලෝ අනාර්ථික ශාක සහ ඊළඟට අපට ඉතාමත් අහිතකර ශාක, මාරාන්තික විෂ ශාක, ආක්‍රමණික ශාක ක්‍රමානුකූලව ගලපනවා මේ ආසියානු, ආප්‍රිකානු සහ පැසිෆික් කලාපයේ තියෙන සුවිශේෂ ආර්ථික භූමි වලට. දැන් මම කලින් සඳහන් කරා ගමගේ මහත්තයා කලින් සඳහන් කරා ඒක දේශීය ශාක 6000කට වැඩි සංඛ්‍යාවක්. මේ සියලු ශාක ශ්‍රී ලංකාවේ තියෙන තුත්තිරි ගහේ උඳුපීලිය පැලෑටියේ ඉඳලා ගත්තාම ලෝක වෙළඳපොලේ අති විශාල ඉල්ලුමක් තියෙන, ඒ වගේම වෙළඳපොළ වටිනාකමක් තියෙන 1 කිලෝ එකක් රුපියල් 1000 සිට පටන් ගත්තාම කෝටි 5ක් 7ක් දක්වා තනි කිලෝ එක වටිනා ශාක වර්ගවල හිමිකරුවෝ අපි. එතකොට එවැනි ශාක පද්ධතියක හිමිකරුවන් වෙච්ච අපි අද වැලි කතරේ, හිම කන්දේ, අයිස් කන්දේ කුලීකරුවන් බවට, වැසිකිලි හෝදන්නන් බවට පත් කරන තැනට මේ පරිසර පද්ධතිය විකෘති කිරීම තුලින් මේගොල්ලෝ මං අර කලින් සඳහන් කරපු මේ 80 ලක්ෂ මේ 6කට ආසන්න ලෝකේ තියෙන ශාක පද්ධතියෙන් දෛනිකව නෙමේ වාර්ෂිකව 10000කට වැඩි ශාක විශේෂ නැවත අලුතෙන් හඳුනා ගන්නවා. මේවල තියෙන ඉතා භයානක ශාක ශ්‍රී ලංකාවට මේ අපේ උගත් නීතිඥ මැතිතුමා මං හිතන්නේ ඒකට කරුණු පැහැදිලි කරයි. මේ රටේ ඒ ශාක නිරෝධායන පනත් කිසිවක් ක්‍රියාවේ යෙදෙන්නේ නැහැ. ඒ පිළිබඳව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ලෝකේ තියෙන අර අපේ රටේ තියෙන සියලුම චක්‍රීය සිද්ධාන්ත නවත්වන්න පුළුවන් ක්‍රමවේදයකට මේ විනාශකාරී ශාක, ආක්‍රමණික ශාක, මාරාන්තික විෂ ශාක, උත්සේදනීය ඉහළ ශාක, අනාර්ථික ශාක, මේ වගේ මහ පොළොවේ තියෙන ජල මූලාශ්‍ර සම්පූර්ණ විජලනයටපත් කරන ශාක වර්ග මිලියන ගණනක් මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරලා අවසానයි. දැන් පරිසරය කිව්වම ගහ ප්‍රබලයි කියලා හිතෙනවනේ. දැන් ගස සම්බන්ධයි ජලයට. ජලය ගත්තහම නිල් පාට ජලය සහ හරිත ජලය කියලා අපි හඳුනනවා. කොහොම වුණත් මේ සමස්ත පරිසර පද්ධතියේ නියමුවා වෘක්ෂලතා කියලා ගත්තොත්, වෘක්ෂලතා කියලා ගත්තොත්, වනාන්තර කියලා ගත්තොත් අපිට වේගයෙන් අහිමි වෙනවා. චන්දන මහත්මයා දැන් මේ අපිට මේ කැලෑව රකින්න කියලා ওই බටහිර නීති පොතේ ලියපු නීති තිබුණ නැහැ. අපි වෙනම් අලිඛිත ව්‍යවස්ථාවක් ඇතුළත තමයි මේව ආරක්ෂා කළේ. වනාන්තරය, අපේ වැව, අපේ ඉඩම් පරිහරණ රටාව වගේ ආපහු ඉතිහාසය දිහා බැලුවොත් මේවා අපි අතර තිබුණේ එකඟතා ටිකක්. දැන් එකඟතා වලින් අපි මේවා ආරක්ෂා කරන එක වළක්වලා මේ සමස්ත ආයතන ගත කරනවා අපි. වතුර දෙනවා අමාත්‍යාංශයකට හෝ ආයතනයකට, කැලේ දෙනවා ආයතනයකට හෝ අමාත්‍යාංශයකට, ඊට පස්සේ නීති හදනවා. එතකොට මෙච්චර අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේව හැදිලා මීට වඩා විධිමත් වෙයි කියලා. දැන් එහෙම එකක් අපිට පේනවද? කොතනද අඩුපාඩුව තියෙන්නේ? මේ පරිසර සංරක්ෂණයේ මග කියන එක ඇතුලේ අපි කතා කරන්නේ අපිට මේ මාර්ගය ඇතුලේ සාර්ථකත්වයක් තියෙනවද? ඉතාම හොඳ ප්‍රවේශයක් ගමගේ මහත්මයා. දැන් මම ඕකට ආකාර දෙකකට ප්‍රවේශ වෙන්න කැමතියි. පළවෙනි ආකාරය තමයි දැන් මෙතුමත් පැහැදිලි කරා ලංකාවට අනන්‍ය වෙලා තියෙන ශාකවලට සහ පරිසර පද්ධතියට අදාළ වෙලා තියෙන තත්ත්වය. මම කාරණා දෙකක් කියන්න කැමතියි. පළවෙනි කාරණේ තමයි දැන් පහුගිය කාල සීමාවෙදී අපිට ජනමාධ්‍ය හරහා දකින්නට ලැබුණ මේ ඔක්සිජන් තිබිලා මොකටද කියලා කතාවක් ඇහුණා. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරිණයක් සහ මේ රට කරවන දේශපාලඥයෙක් අතර ඇති වෙච්ච සංවාදයකදී. එතකොට එහෙම පිරිසක් එක්ක තමයි ගමගේ මහත්මයා අපි අද මේ පරිසර සංරක්ෂණ නීති පිළිබඳව අපේ සාකච්ඡාව කරන්න වෙලා තියෙන්නේ. ඒක එකක්. මොකද හේතුව අපි දන්නවා ප්‍රායෝගිකව ගත්තොත් ගමගේ මහත්මයා පරිසර නීතිය තමයි ලංකාවේ ක්‍රියාත්මක නොවෙනම නීතිය. ඒකට ළඟින් තියෙන නීතිය තමයි රථවාහන නීතිය. රථවාහන නීතියත් එහෙමම තමයි. අපි රථවාහන නීතියට අපි අවනත වෙන්නේ ඇයි අපි අවනත වෙන්නේ? අපිට ඉදිරියෙන් එන වාහනේ හෙඩ්ලයිට් එකක් ගහනව නම් තමයි අපි අවනත වෙන්නේ. ඇයි අපිට ඉස්සරහින් එන වාහනේ හෙඩ්ලයිට් එකක් ගහනව නම් ගමගේ මහත්මයා අපි දන්නවා ඊළඟ වංගුවේ පොලිස් නිලධාරින් ඉන්නවා කියලා. ඒ හෙඩ්ලයිට් එක ගහලා අපිට සංඥාවක් දෙන්නේ කවුද? අපේම දන්නේ නැති නොදන්න පුද්ගලෙක්. එතකොට තමයි අපි රථවාහන නීතියට බ්‍රේක් එක තියාගෙන දැන් අපි මේක පරිස්සමෙන් යනවා කියලා හිතාගන්නේ. එහෙම හෙඩ්ලයිට් ගහන්නවත් කට්ටියක් නැහැ පරිසර නීතියේදී. පරිසර නීතියේදී අපි ගහන හෙඩ්ලයිට් එක මොකද්ද ගමගේ මහත්මයා? ඩෙන්ගු හැදිලා එක්කෙනෙක් මරුණොත්. ඔන්න පොඩි හෙඩ්ලයිට් එකක් වෙන මේක. හැබැයි ඒකත් එච්චර අපිට ගාණක් වෙන්නේ නැහැ අයියේ අපේ කෙනෙක් නොවන නිසා මැරෙන්නේ. එතකොට ඔහොම තත්වයක් ඇතුළතදී නම් අපිට මේ පරිසර නීතිය ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ වැරද්ද තියෙන ගමගේ මහත්මයා නීතියේද මිනිස්සුන්ගේද කියන කාරණේ අපි තේරුම් ගත යුතුයි. ඕක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි ප්‍රවේශය. දෙවෙනි ප්‍රවේශය තමයි මෙතුමත් ඒ කාරණේ එක්තරා දුරකට මතු කරා අපිට
අනන්‍ය වෙලා තියෙන අපේ උරුමයට අද වෙනකොට වර්තමානයේදී මොකද්ද වෙලා තියෙන කාරණේ? දැන් අපි සරලව මෙතුමත් මාව නිවැරදි කරා. දැන් කොතලෙහෙඹඩු කියලා කියන්නේ අද වෙනකොට අපිට ලංකාවට අයිතියක් නැහැ ඒ සම්බන්ධයෙන්. අද වෙනකොට වෙන මම දන්න විදිහට ජපානයේ වෙන්න ඕනේ පේටන්ට් එක අරගෙන තියෙන ඒ සම්බන්ධය. එතකොට ඒක අපේ ලංකාවේ අපිට හිමි වෙලා තිබිච්ච උරුමයක්. එතකොට අපිට හිමි වෙලා තිබිච්ච උරුමයන් විදේශ ජාතිකයෝ අතට ගිහිල්ලා පේටන්ට් බලපත්‍ර පවා ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ මේ නීතිය නැතුව නෙවෙයිනේ. නීතිය තිබිලා තියෙනවා. එතකොට නීතිය තිබිලත් එහෙම දේවල් වෙනවා නම් ලොකු වැරද්දක් තියෙනවනේ කොහේ හරි තැනකදී. දැන් ගමගේ මහත්මයා ඍජුව මගෙන් ප්‍රශ්න කරේ කොතනද ඒ වැරද්ද? ඒ වැරද්දට ඍජුවම ගමගේ මහත්මයා මගේ දැනීම සහ මගේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක ඍජුවම දේශපාලඥයෝ වගකිව යුතුයි. කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒකට දේශපාලඥයෝ කියන්න ඕනේ නැහැ කියලා අපි ඒක උගුරට හොරා බෙහෙත් බීමක්. ඕනෑවටත් වඩා පරිසරය ආරක්ෂා කරන්න නීති ලංකාවේ තියෙනවා. හැබැයි අපි දන්නවා නීතිය ලංකාවේ පොත්පත්වල අනපනත්වල අධිකරණ තීන්දුවල තිබ්බට ඒක මහ පොළවේ යථාර්ථයක් වෙන්න නම් අවශ්‍ය වන තව ආයතන ගණනාවක් තියෙනවා. පළවෙනි ආයතන තමයි පොලිසිය. ඊට පස්සේ වරාය. විශේෂයෙන්ම ආක්‍රමණික ශාක ලංකාවට ගෙන්නනකොට රේගුව. ඔය වගේ ආයතන ගණනාවක් තිබෙනවා මේ නීතිය ක්‍රියාත්මක වෙනකොට. නීතිය ක්‍රියාත්මක වෙනකොට ඔය ආයතනවල ඍජුව මේ නීතිය ක්‍රියාත්මක කරන්න සැබෑ උනන්දුවක් සැබෑ කැපවීමක් රටට ආදරය කරන පුද්ගලයන් නැත්තම් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මහා ව්‍යසනයක් වෙලා තියෙනවා ගමගේ මහත්මයා ලංකාවට යෝධ නිදුකුම්බා. ඒතර ඕක ලංකාවේ තිබිච්චයක් නෙවෙයිනේ. ඕක ආක්‍රමණික බලාටියක් ඕක. ඒතර ඕක ලංකාවට ආවේ කොහොමද? එක්කෝ රේගුව හරහා එහෙම නැත්නම් වෙන භාණ්ඩ ප්‍රවාහනය කරන ක්‍රමවේදයකින් ඒ වගේ තමයි ලංකාවට වෙලා තියෙන්නේ. හැබැයි ඒ වගේ ශාක ලංකාවට එන එක වළක්ව ගන්න තරම් අපිට ක්‍රමවේදයක් තිබිලා නැත්තම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට නීතිවල තියෙන ප්‍රශ්නෙට වඩා ගමගේ මහත්මයා අපේ තියෙන ආකල්ප සහ මේ නීතිය ක්‍රියාත්මක කරන්න සැබෑ උවමනාවක් තියෙනවද කියන තැන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම තව එක පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපිට ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම තිබෙන පරිසර නීතිය අනුව අපේ වටපිටාව ආරක්ෂා කරගන්න පවා අපි පරිසරය පිරිසිදු කරගන්න පවා අපි උත්සාහ කරන්නේ ඇයි? අපිට දඩ ගහන හින්දානේ. ඒ තැනට ලංකාව පත් වෙලා තියෙන්නේ. අවංකව අපි කතා කරලා බැලුවොත් අපේ අල්ලපු ගෙදර මිනිස්සයාට ඇවිල්ලා දඩයක් ගැහුවා නම් ඔවුන් මහේස්ත්‍රාත් උසාවියට ගිහිල්ලා ඩෙන්ගු කීටයෙන් හව ඩෙන්ගු මදුරුවන් බෝවීම සම්බන්ධයෙන් ඔන්න ගමම බය වෙනවා. ඕම් පණිවිඩ එනවා අදහවල් දවසේ PHI මහත් වෙනවා හවල් දවසේ එනවා කියලා. හැබැයි ගමගේ මහත්මයා ඒක එහෙම වෙන එක ප්‍රශ්නයක් නේ. එහෙම වෙන්න බෑනේ. දැන් ඔබතුමා කිව්ව විදිහට කලින් ලංකාවේ ওই නීති සම්බන්ධයෙන් විධිමත් භාවයක් තිබිලත් නැහැ. පැහැදිලි. එතකොට දැන් හරි. දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන්නේ මේ ස්වභාව ධර්මයට බය වෙනවද පොලිසියට බය වෙනවද කියන ප්‍රශ්නේ. දැන් එතකොට අපි මේ පුද්ගල සාධක මත පොලිසියට බය වෙනවා. හැබැයි මේ ස්වභාව ධර්මයෙන් අපිට දෙන දඬුවම් වලට අපි බය වෙන්නේ නැහැනේ. දැන් අපි ආසන්නම ගත්තාම කොවිඩ් වසංගතයේ එක්තරා දුරකට මේ ස්වභාව ධර්මයට මිනිසා එරෙහිවීමේ එරෙහිව නැගිටීමේ සහ එරෙහිව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක්නේ ස්වභාව ධර්මය ආපහු අපිට දෙන්නේ. ඒ නිසා මේ ස්වභාව ධර්ම පරිසරයේ පොඩි විවේක ගන්න කාලයකින් පස්සේ අපි මේ හම්බෙන්නේ මේ කතාවත් එක්ක. ඉතින් මහත්තයා දැන් අපි හිතුවොත් එහෙම දැන් මෙතුමා කියන ඔය යෝධ නිදිකුම්බා යනාදී ප්‍රශ්න හැරෙනකොට දැන් සමහර ශාක ඔබගේ විශේෂයට අනුව ඔබ ශාක ත්‍රස්තවාදයේ පිළිබඳ දිගින් ශ්‍රී ලංකාවේ හඬක් නගපු චරිතයක්. ඒකෝර දැන් මේ මිතුරු වෙසින් ඉන්න දැන් සමහර නම් ඍජුව මෙතුමා කිව්ව ආකාරයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ නීති යටතේ මෙව අත්අඩංගුවට ගන්න පුළුවන් වනි කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබතුමාගේ විෂයට අනුව දැන් සමහර ඊටාම මේ මිත්‍රශීලී වෙසින් මිත්‍රත්වයෙන් අපි ළඟම ඉන්න ගස් ටිකක් තියෙනවානේ. සල්ලි හැලබෙන ගස් කියනවා, වාසනාව කියන පැලෑටි කියනවා. දැන් මේවා මේ අපි වට කරගෙන ඉන්නේ. දැන් සංරක්ෂණයේදී අපිට ජෛව විවිධත්වයේ වේගයෙන් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි කොහොමද දැන් මේ පැත්තෙන් අපිට මේ එනවා අපිට තව ශාක පද්ධතියක් මේ අපි ළඟ ශාක පද්ධතියක් තියෙනවා. දැන් අපි සටනක් නැද්ද මේක? සටන් බීමක් නෙවෙයිද අපි මේ ශාක අතර සටන් බීමක් නැද්ද? ඔබ දකින්නේ කොහොමද ඒක? ඔව්. ගමගේ මහත්තයා මෙහෙමයි. දැන් මෙතුමා අපේ නීතිඥ මහත්මයා කියපු එකට මම චුට්ටක් පොඩි තොරතුරක් එකතු කරලා ඉන්නම්. මිමෝසා පිග්‍රා එහෙමත් නැත්නම් මානිදිකුම්බා කියන ශාකය 1980 දශකයේ ඇමරිකානු ආයතන දෙකක් ශ්‍රී ලංකාවේ දකුණු යුර සහ වම් යුර සංවර්ධන කටයුතු වල යෙදුනා මාදුරුවය.
එතකොට මෙතෙන්දි මේගොල්ලෝ මේ මහවැලි ඉවුරු ඛාදනයට විසඳුමක් හැටියට තමයි මේ මිමෝසා පිග්‍රා කියන ශාකය ගෙනල්ලා ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරන්නේ. එතකොට එතෙන්දි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉන්වෙස්ටිගේෂන්, ඒගොල්ලන්ගේ ෆීසිබිලිටි කොයිතරම් සාර්ථකද කියලා බලන්න. ඒගොල්ලෝ බලනවා මේ ගෙවල් හදන්න නිවාස සෑදීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රමාණයක් වැලි අරගෙන යන්නේ කොහෙන්ද කියලා. වැලි අරන් යන්නේ කොහෙන්ද? ඒ කියන්නේ මේගොල්ලන්ට මුළු රටේම වැපිරීම සඳහා වසර 1000කට එහා ගිය feasibility එකකින් තමයි ඒගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ. එතකොට මෙයාලා හොයනවා මේකට වඩා සුදුසු තැන, රටටම වපිරීම සඳහා සුදුසුම තැන. ඒක තමයි මහවැලි උරු ඛාදනයට විසඳුමක් හැටියට මේක දෙන්නේ. මොකද ලංකාවටම මහවැලි ගඟෙන් තමයි වැලි ගෙනියන්නේ ගෙවල් හදන්න. එතකොට අර කිසිවෙක් නොමල ගේකින් අබමිටක් ගේන්න කියලා බුදුන් වහන්සේ දේශනා කෙරුවා වගේ තමයි ඇමරිකාව ඉතා සැලසුම් සහගතව මේ මිමෝසා පිග්‍රා කියන ශාකය, එහෙම නැත්නම් මානිදිකුම්බ කියන ශාකය මහවැලි ඉවුරු ඛාදනයට විසඳුමක් හැටියට දෙනවා. මේ බීජවල තියෙන ඊටාම භයානක තත්ත්වය තමයි මේකේ සමස්ත පරිසර පද්ධතියම වනසනවා පමණක් නෙමෙයි, සියලු සතුන්ගේ පැවැත්ම. ඒ කියන්නේ අපේ ඉන්න දැන් ලෝකේ ඉන්න ශ්‍රී ලංකාව ගත්තට පස්සේ ආසියානු කලාපේ ගත්තාම විශිෂ්ටතම සත්ව කොට්ටාසය හැටියට අපිට ගන්න පුළුවන් ප්‍රධාන සතුන් තමයි වවුලා. අනිත් සතුන් වැදගත් නෑ නෙමෙයි, සියලු දෙනාම එක හා සමාන වටිනාකමක් තියෙනවා. නමුත් මෙයාලා තමයි මේ වගාව කරන අපි අවුරුදු 100කට වගා කරන ගහකොළ මේගොල්ලෝ එක රැයින් වගා කරනවා. ඒ නිසා මේ වවුල් ප්‍රජාව කියන්නේ අති සුවිශේෂ සත්ව ප්‍රජාවක්. දැන් මේ සත්ව ප්‍රජාවට තියෙන බරපතලම තුරුමුදුන් වල සහ මේ ගහකොළවල තියෙන ආහාර ලබා ගන්න මේ සතුන්ව ඝාතනය කරන්න පුළුවන් සුවිශේෂ සිද්ධාන්තයක් තමයි මේ මානිදිකුම්බ කියන ශාකය. ඒතකොට මානිදිකුම්බ ශාකය එකක් නෙමේ, පැති දහස් ගණනකින්. ඒ කියන්නේ වවුලට හානි කිරීමෙන් රටක භූමි ප්‍රදේශයක වනාන්තර ව්‍යාප්තිය නවතිනවා. පැහැදිලිවම වනාන්තර ව්‍යාප්තිය නවතින්නේ වවුලා විතරක් විනාශ කරලා නෙමෙයි මේගොල්ලෝ. ඒතර මානිදිකුම්බ ශාකයක් ඒ නැගෙනහිර විශේෂයෙන් අරන්තලාව, පදියතලාව, වේවත්ත, දඹාන මෙතනින් එහා පැත්තට ගියාට පස්සේ සමස්ත මහවැලිය දෙපස සහ මහවැලියෙන් වැලි ගෙනහිල්ලා ගෙවල් හදපු සමස්ත ශ්‍රී ලංකා භූමිය පුරාම දැන් මානිදිකුම්බ වැවිලා ඉවරයි. වැලිත් එක්ක ගිහිලා. ඒ බීජවල තියෙන විශේෂත්වය තමයි අවුරුදු 25ක් මහ පොළොව යට අඩි 50ක් 60ක් දාලා තිබිලා නැවත උඩට අරන් තිබ්බහම පැලවෙනවා. එතකොට දැන් මේ ඒකයි ශාක ත්‍රස්තවාදය කියන්නේ. ඒකයි ශාක ත්‍රස්තවාදය කියන්නේ ඉතා සැලසුම් සහගතව මේ ලෝකේ දියත් කරපු භයානකම ත්‍රස්තවාදය. ඒ ශාක ත්‍රස්තවාදය නිසා තමයි මේ අයිස් කඳු හිම කඳු වල අය සැප විඳින්නත්, වැලි කාන්තාර වල අය සැප විඳින්නත්, සියලු සම්පත් වලින් පිරුණු ශ්‍රී ලංකාවේ ජනතාව ඇතුළු ආසියානු කලාපයේ ජනතාව දුකටපත් වෙන්න හේතුව. දැන් මිමෝසා පිග්‍රා ශාකය නැත්තම් මානිදිකුම්බ ශාකය පමණක් නෙමෙයි, ඒ ඇමරිකානු විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත භූමියේ තියෙන සාරය විනාඩි 45ක් වගේ කාලයකදී වේගයෙන් ඇදලා ගන්න පුළුවන් ඇස්ටරේෂිය කුලේ ශාක සහ ලුඩ්විගියා පවුලේ ශාක බීජ, ඊළඟට යුෆෝබියා කුලේ ශාක බීජ ටොන් දහස් ගණනක්. මේක මම ඉතා වගකීමෙන් කියන කතාවක්. 1980 දශකයේ අනුරාධපුරේ නදන් හමුදා කඳවුරෙන් හෙලිකොප්ටර් යානාවලින් ගිහිල්ලා ශ්‍රී ලංකා භූමියට වපුරනවා. දැන් ඔබ කිව්ව ශාක කුල විද්‍යාත්මක කුලන කිව්වේද? ඒවා අපි හඳුනන්නේ කුල වලට වඩා අපි ළඟ තියෙන පෙනෙන දකින ගස් හැටියට තියෙනවාද ඒවා මේ පරිසරය? පැහැදිලිවම සමස්ත භූමිය පුරාම තියෙනවා. නමුත් ජනතාව හඳුනන්නේ නැහැ. ජනතාව කියන්නේ මේක වල්ගස් කියලා. හරිද? ඒ වල්ගස් ඒ කියන්නේ වල්නාශක අපට ආවේ නැත්තම් අපේ ශ්‍රී ලංකාවේ වල්නාශක පාවිච්චි කරේ නැහැ අපි කුඩා කාලේ. දැන් අර අපි විරාමෙන් අනතුරුව කතා බහ කරමු. හරි අපූර්ව විෂයපතයක්. මොකද මේ සමහර වල් ශාක කියලා හඳුන්වන්නේ මේ අපි එකට කිසියම් මූල ධර්මයක් තියෙනවා, න්‍යායම ධර්මයක් තියෙනවා, ඒක අර්ථ ගැන්වීමක් තියෙනවා. සමහර බටු පාත්තියක මිරිස් පැලයක් තිබ්බොත් ඒක වල් ගහක් වෙන්න පුළුවන්. සමහරට අපි කන කංකු මුකුණන් ටික වල් ගහක් වෙන්න පුළුවන් වගාවට සාපේක්ෂව. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් අපි මේ වල් ශාක පිළිබඳව කතා කරන්න ඕනේ. දැන් සමහර අපේ දේවල් වල් දේවල් වෙලා පිටින් ආපු දේවල් රට දේවල් බවට පත් වුණ ලෝකයක් මේක. අපේ රට එහෙම එකක්. කොහොමවත් අපි පරිසර සංරක්ෂණයේ මඟ පිළිබඳ කතා බහ කරනවා. මේකෙදි ඔබටත් වගකීමක් පැවරෙනවා. ඔබ ඔබේ කවුළුවෙන් එහා ලෝකේ, ඔබේ කඩුල්ලෙන් එහා ලෝකේ ඔබ ඔබේ ලෝකේ නෙවෙයි කියලා කල්පනා කරන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා තමයි තමන්ගේ කුණු මල්ල ගෙනල්ලා තමන්ගේ ඉඩමෙන් එහාට විකුණන්නේ. එතකොට එහෙ පරිසරේ නෙවෙයි තමන්ගේ නෙවෙයි වගේ කියලා හිතෙන්නත් පුළුවන්. කොහොමනත් අපි හැමෝගෙම වගකීම පිටු කරන්න පෙළ ගැහෙමු. කෙටි විරාමයකට අපිට අවසර දෙන්න.
ජන පවුර රට හදන මිනිසුන්ගේ වේදිකාව. ඔබ නැවත එක්වන්නේ ජන පවුර සමගින් දැන් මේ පරිසරය කියවූ පමණින් ටිකක් පුළුල් විෂයක් අපිට ඔබට යම් භූමිසීමා තියෙනවා. ඔබට ඔප්පු තිරප්පු හම්බෙලා ඇති. ඔබට යම් ඉඩකඩම් හිමි වෙලා ඇති. ඔබ දැන් වැට කඩළු දමාගෙන ඔබ ඔබේ ලෝකේ තනි වෙලා ඉන්නවා. හැබැයි මේ ඔබ හුස්ම ගන්න ඔබේ ඉඩම ඇතුලෙන් නෙවෙයි. ඔබ ජීවත් වෙන්නේ ඔබ සමස්ත ගනුදුණු ටික ඔබට නිර්මාණය වෙලා තියෙන ඔබ විශ්වයකින් තනින්. ඒතර විශ්වය සහ මේ සබාධම සමස්ත ස්වභාව ධර්මයා මේ ගහකොළ සතාසීපාවා එළදොළ මේ සියල්ල ඔබේ ජීවිතේට කිසියම් තැනකදී බද්ධ වෙනවා කියන කාරණේ ඔබ පැහැදිලිවම දන්නවා. විනෝද චාරිකාවක් ගිහිල්ලා අපි දියැලක් නරඹනවා. එතනින් දිනානේ කරනවා වගේ නෙවෙයි මේ කතාව. චන්දන මහත්මයා දැන් මේ කතාව බොහොම වෙන කතාවක්. පරිසර සංරක්ෂණය කියන එක පාසලේදී ඉගෙන ගන්න පුළුවන් පොඩි ගල් වැටියක් දාලා මේ පස රැකලා එහෙම කතාවක්. දැන් මේ කතාව විතහා ඉහළ තලයක සංවාදයක්. චන්දන මහත්මයා දැන් අපි මේ ප්‍රධාන වශයෙන් පරිසර නීති ප්‍රඥප්ති නිරෝධායනයේ අපි නිරෝධායන වචනේ අහන්නේ නැත්තම පරිසරය ඇතුලේ. පරිසර විෂය ඇතුලේ. එතකොට මේ සියල්ල අද වෙනකොට උල්ලංඝනය වෙලා තිනවා. එක්තරා දුරකට ඔබ කිව්වා අර බුද්ධිමය හිමිකම නැමැති අපි අත්සන් කරන ලද විදේශීය ගිවිසුම් හරහා අපේ ශාක අපි කියමුකෝ ශාක කුල පිටින් අයිති කරගෙන තියෙනවා. මේවා සම්බන්ධව ඇත්තටම ඇයි ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබෙන්නේ නැත්තේ? මොකක්ද හේතුව? දැන් අපි කියමුකෝ සමහර කට්ටිය කියනවා ඉතින් මේ මොකෝ බිනර මල අරන් ගියාම වෙන්නේ කියලා. දැන් මම කියනවා දැන් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න මොකක්ද ඒකේ වැදගත්කම? මේවා රැක ගැනීම සංරක්ෂණයේ වැදගත්කම. මට ඒකත් එක්ක ගමගේ මහත්මයා තව එක පුංචි දෙයක් කියන්න ඕනේ. දැන් මෙතුමා මේ සාකච්ඡාව ඉතාම හොඳ තැනකට ගෙනාවා. දැන් මෙතුමා කියන කාරණත් එක්ක අපිට ඇත්තටම බියක් ඇති වෙන්න ඕනේ. මොකද හේතුව ලංකාව ඉදිරියේදී ඉදිරි අවුරුදු 10 15 20 ඇතුළත ලොකු ආර්ථික ඝාතනයක ලොකු ඉඩහසරක් දැන් පේනවා අපිට මෙතුමාගේ සාකච්ඡාවත් එක්ක. මේක මේ හුදකලා කරලා ගන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. කිසිසේත්ම නැහැ. කිසිසේත්ම නැහැ. මේකත් එක්ක බැඳිච්ච මහා පරිමාණ අපි කියන මේ මල්ටිනේෂනල් කම්පැනිස් ඒවත් එක්ක එන කාරණයක්. දැන් මෙතුමා ඊටාම හොඳ තැනකට ගෙනා මේ මම ඔබතුමාගේ ප්‍රශ්නේ චුට්ටක් එහාට යනවා. මේ වල්නාශක ගැන. ගමගේ මහත්මයා ඔබතුමාත් ඉතිහාස සම්බන්ධයෙන් හොඳට දන්න හින්දා ඔබතුමාගේ වාක්කෝෂයේ වචන නැති. ඉස්සර ගමගේ මහත්මයා අපේ කුඹුරු වලට ගිහම බෙහෙත් ගහනවා කියලා කිව්වේ. බෙහෙත් කියන වචන ඉස්සර පාවිච්චි කරේ අපේ අත්තලා මුත්තලා. කවදාවත් මේ වල්නාශක කියලා දෙයක් කිව්වේ නැහැ. එතකොට බලන්න ගමගේ මහත්මයා අපේ මිනිස්සුන්ගේ ඔළුව අපිටම නොදෙනී දැන් වෙන තැනකට ඇවිල්ලා භාෂාපා වෙනස් වෙලා දැන් කවුරුත් බෙහෙත් ගහනවා කියලා කියන්නේ දැන් කෙලින්ම කියන්නේ කෘමිනාශක එහෙම නැත්නම් වල්නාශක ගහනවා කියලා. එතකොට අර ඔබතුමා සාකච්ඡා පටන් ගද්දි කිව්ව තැන ඉස්සර කාලේ සම්මුතියෙන් තිබ්බේ පොත්පත්වල ලියලා නෙවෙයි. මිනිස්සුන්ගේ හිතේ මිනිස්සු ගහට කොට වැඳලා තමයි එදිනෙදා දවස පටන් ගත්තේ. මිනිස්සු ගහට කොට ආදරය කරා. ඒකයි ගමගේ මහත්මයා බෙහෙත් ගහනවා කියලා කිව්වේ. දැන් බෙහෙත් කරන්නේ තුවාල වුණාමනේ අපිටනේ. පණ තියෙන මිනිස්සුන්ටනේ. එතකොට ගස් වලටත් කිව්වේ එහෙම බෙහෙත් ගහනවා කියලා. එහෙම තනක් අද වෙනකොට මෙතුමාගේ සාකච්ඡාවත් එක්ක අපිට පේනවා අද වෙනකොට කොච්චර දුරට බිහිසුණු තැනකට මේක ඇවිල්ලා තියෙන කියන කාරණේ. එතකොට ඔබතුමා මතු කරපු ඍජුව මගෙන් මතු කරපු ප්‍රශ්නේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? අර ඕකට උත්තරේ දෙන්න තියෙන්නේ එහෙම වෙලා තියෙන දැන් අපේ කිසිම ප්‍රතිපත්තියක් නැහැනේ. මං මේකට එක උදාහරණයක් කියන්නම්. දැන් පහුගිය කාලේ විශේෂයෙන්ම ඔය විල්පත්තුත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නේදී තනි කරම මේ ප්‍රශ්නේ එක්තරා දේශපාලඥයෙකු මැදිහත් වෙලා ඇති කරපු ප්‍රශ්නයක් නේක. ඒ ප්‍රශ්නේ කොච්චර දුරදිග ගියාද කියලා කියනවා නම් විගණන වාර්තාවේ කියන කාරණා ප්‍රතික්ෂේප කරන තැනට මහ බැංකු වාර්තාවෙන් කියන කාරණා ප්‍රතික්ෂේප කරන තැනට දේශපාලඥයෝ ඒ කාරණේ ගෙනාවා. විගණකාධිපතිවරයා කියනවා වන සංහාරයක් වෙලා තියෙනවා කියලා. මහ බැංකු වාර්තාවලින් ගෙලින වන සංහාරයක් වෙලා තියෙනවා කියලා. හැබැයි දේශපාලන ආන්ත්‍රණය කියන්නේ මොකද්ද? නෑ එහෙම දෙයක් වෙලා නෑ. සීමා මායිම් මේ විදිහට තියෙන්නේ. මේ ඉස්සර කාලේ ඉඳලා තිබිච්ච දෙයක්, යුද්ධ කාලේ ඉඳලා තිබිච්ච දෙයක්. ඒක තමයි එලි කරලා දෙන්නේ. එතකොට බලන්න ගමගේ මහත්මයා රාජ්‍ය පාලනයේදී හෙලි කරගන්න ඊටාම තීරණාත්මක සාධක කරුණු කාරණා පවා පිළි නොගන්න තැනට හිතුවක්කාරී දේශපාලනය පත් වෙලා තියෙනවා. ඒතර ඕකම තමයි මේ වෙලා තියෙන්නේ. අද වෙනකොට ලංකාවේ ප්‍රධාන වැලි තොටුපළවල් ටික. ප්‍රධාන පස් සම්බන්ධයෙන් ව්‍යාපාර කටයුතු ටික. පස් කැනීම. කවුද කරන්නේ? තනි කරම අපේ ඡන්දෙන් පත් වෙලා යන දේශපාලඥයෝ. වෙන කවුරුත් නෙවෙයි. වෙන සාමාන්‍ය මිනිහෙකුට ඒව ගැන හිතන්නවත් බෑ. මේක ඇතුලේ තියෙන තනි කරම කතන්දරේ වෙන මොකක්වත් නෙවෙයි. දේශපාලනීකරණය. පැහැදිලිවම දේශපාලනීකරණය. එච්චරමයි. මොකද අපි දන්නවා සමහර
අපි දකින පොලිස් නිලධාරී මහත්තුරු ඉන්නවා. ඒ වගේම ප්‍රධාන පරිපාලන නිලධාරී මහත්තුරු ඉන්නවා. දේශපාලඥයෝ කිසිසේත්ම අවනත නොවන කට්ටිය. හැබැයි ඒගොල්ලන්ට තමයි රාජකාරී කරන්න හම්බෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට නීති විරෝධී වැලි ටිපර් ප්‍රමාණයක් එක්තරා දවසක ඇල්ලුවොත් එයාට පහෝදාර වෙන පොලිසියකට ට්‍රාන්ස්ෆර් වෙන්න. මම දන්න පොලිස් නිලධාරී මහත්තුරු ඉන්නවා. සතියක් තියන්නේ නැහැ පොලිස් ස්ටේෂන් එකේ. ඇයි ඒ? නීති විරෝධී වැලි මේ ටිපර් අල්ලලා හින්දා. මම දන්න පොලිස් මහත්තයෙක් ඉන්නවා. එයා සතියයි ඒ ස්ටේෂන් එකේ තිබ්බේ. ඊළඟ සතිය වෙන තැනක. එතකොට එහෙම තැනක් වෙලා තියෙන්නේ ඇයි ඒ? ප්‍රතිපත්ති නෑ ගමගේ මහත්මයා. අර මම සාකච්ඡා පටන් ගද්දිත් කිව්වනේ ඔක්සිජන් මොකද කියලා ඇහුවා එක්තරා දේශපාලඥයෙක්ගේ සමීප අන්තේවාසිකයෙක්. එතකොට එහෙම අන්තේවාසිකයෝන්ගේ කටවල් වලින් එන්නේ ප්‍රධාන දේශපාලඥයෝන්ගේ කියන දේවල්නේ. එතකොට එහෙම තැනකට නම් රටේ දේශපාලනය හැදිලා තියෙන්නේ අපිට පොත්පත්වල කොච්චර නීති අනපනක් තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඔව් චන්ද්‍රමහත්තයා දැන් අපි තැනක කියනවනේ මේ රටේ ජනතාවගේ ස්වභාවයට අනුව ඔහුගේ සංස්කෘතිය එක්තරා නියෝජනයක් එක්තරා ප්‍රකාශයක්නේ පාලකයා කියන්නේ. ඔහුගේ මනෝභාවයන් සිතුම් පැතුම් අධ්‍යාපනයේ මේ මතනේ ඔහුගේ කතරේ දහලා ඔහු මේ තෝරලා යවන්නේ නියෝජිතයා. ඒක දැන් එතනදී අපේ දැන් පාලකයා කියන්නේ ජනතාවගේම එක්තරා ප්‍රකාශන ස්වරූපයක් කියලා කිව්වොත් එහෙම දැන් එතකොට දැන් සමස්ත රට ඇතුලේ එහෙම සංවේදීකමක් තියෙනවද? කෙටියෙන් උත්තර දෙන්න මෙතුමට අවස්ථාව තියෙන නිසා. සමස්ත රට ඇතුලේ එහෙම සංවේදීකමක් නැහැ. ඔව් දැන් අපි ඉදිරිසිංහ මහත්තයා දැන් මේ කියන කාරණේ එක්තරා අපි යම් දේවල් වලින් මේ හදාගන්න පුළුවන් කාරණා. රටක විනය හදපුවම දේශපාලනඥයෙක් විනය හදපුවම මේ සංස්කෘතිය හදපුවම නීති හදපුවම නීති හරියට ක්‍රියාත්මක කර පිරිස හදපුවම ඒක එසේ වෙනවා. දැන් මේ අනිත් පැත්තේදී එසේ නොවන දේවල් තියෙනවානේ. දැන් අපේ පොළොව පුරා පැතිරිච්ච අපේ පරිසරයට තර්ජනයක් වෙච්ච අපේ පෙනහළු වලට ලෙඩ කිරීමට සෞඛ්‍ය වශයෙන් තර්ජනයක් වෙච්ච මහා ශාක ප්‍රජාවක් අපි වටේ පිරිවරාගෙන ඉන්නවනේ. දැන් ඒක එමෙන්න ශාක ඉවත් කිරීම සඳහා මොකද කළ යුත්තේ? ඉතින් දිගම්බගේ මහත්තයා ඔය ප්‍රශ්නේ මම පසුගිය ජනාධිපතිවරු 3 දෙනෙක්ගෙන් ඊළඟට පරිසර අමාත්‍යවරු 3 දෙනෙකුගෙන් ඔය ප්‍රශ්නේ මම ඇහුවා. ගිහිල්ලාම ඇහුවා. මට පින්තූර පෙන්වන්න පුළුවන්. ඒ ගිහිල්ලා පොත පිළිගන්නලා ඔය ප්‍රශ්නේ අහන අවස්ථාව. එතකොට ඒ දේශපාලන ප්‍රවාහයේ හිටපු පුද්ගලයෝ නාමිකව මම කියන්නේ නෑ. පහුගිය කිව්වහම තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ කිව්වේ මං ඇහුවා මේ තරම් රටට මහා විනාශයක් කරන මේ ලෝක පුරා ශාක නිරෝධායන පනත් විතා තදබල නීති සම්මත කරලා තියෙන ලෝකේ විශේෂයෙන් මානව රෝගකාරක ශාක දැන් ඔබතුමා කිව්වේ ඒ වගේ දැන් මේකේ අධීර ගණනාවක් තියෙනවා. මිනිසා සහ සතුන් රෝගී භාවයට පත් කරන ශාක වර්ග 100,000 ගණනක් ලංකාවට ගෙනල්ලා ඉවරයි. ඒවා ගෙවතු අලංකරණ ශාක හැටියට සමස්ත ගෙවතු ලක්ෂ 60කට වැඩි මේ නිවාස ගෙවතු වලත් 99.9%ම හිටවලත් ඉවරයි. දැන් ඔබ කිව්වේ අර නිතිකුම්බා ශාකය වැලි එක්ක උපක්‍රමශීලීව යවුවට සමහර පැලෑටි අපි සල්ලි දීලා දෝතින් වඩම්මෝගෙන ඇවිල්ලා ගෙදර හිටවන්නේ. බෝ පැලයක් ගෙනවා. ඔව් එතකොට දැන් මෙතන ඔව් චූටි දෙයක් අමතක වෙන්න කලින් කියන්න ඕන එකයි මම මැදට පැන්නේ. මෙතෙන්දි ගමගේ මහත්තයා මේ පරිසර අමාත්‍යවරු දෙන්නෙක්ම කියනවා මං අහුවා දැන් මේ තරම් ක්‍රූර ඛේද වාචකයක්. ඒක කියන්න හේතුවක් තියෙන එකක් කියලා ඉන්න පැනේ. දැන් මම ඉගෙන ගත්ත ඕස්ට්‍රේලියාවේ මේ ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි එකේදී මේකට ඇතුල් වෙන්න හේතුව වෙච්ච උනෙත් වාක්‍යයක්. ඒ මේ ඇතුල් වෙන තැන ගහලා තියෙනවා ඉංග්‍රීසියෙන් වාක්‍යයක් එක් ශාක ප්‍රභේදයකට රටක අනාගතය වෙනස් කළ හැකියි. හරිද? ඒක ශාකාගාරයට යනකොට ඵලදායී ලෙස සහ ක්‍රූර ලෙස කියලා දෙආකාරයකට ඊතල දෙකක් ගහලා තියෙනවා. එතකොට මේ මම ඔක්කොම දෙනෙක් කියන්නේ මේ ඵලදායී ලෙස රටක අනාගතය වෙනස් කරන ශාක පද්ධතිය. මං යටින් ගියා ක්‍රූර ලෙස රටක අනාගතය විනාශ කරන ශාක පද්ධතිය මොනවද කියලා බලන්න. ඒ ගියාට පස්සේ බැලුවහම මේ ලෝකේ තියෙන ශාක වර්ග ශාක ව්‍යාධිය ඇති කරන ශාක, විවිධාකාර ශාක රෝගී භාවයට පත් කරන ශාක, ආක්‍රමණික ශාක, මාරාන්තික විෂ ශාක, මෙහෙම උත්සේදනීය ඉතා ඉහළ ශාක, මෙහෙම දහසක් පැති පිළිබඳව මේකේ අනාවරණය කරනවා. එතකොට මම මේ දත්ත තමයි මෙතෙන්දී එක කියන්න වෙනවා මම මේ සමහරක් දත්ත හොරකම් කරා. සත්‍යම කතාව. දෙන්නේ නැති දත්ත මම හොරකම් කරා. ඒ හොරකම් කරේ මේ මගේ රටට කරලා තියෙන විනාශය මොකක්ද කියලා දැනගන්න. ඒ තොරතුරු මම අරගෙන මෙහි ගෙනල්ලා මෙහි ශාකාගාරයට යනවා. මෙහි ශාකාගාරයට ගිහිල්ලා මම බලනවා මම උදාහරණයක් කියන්නම්. උදාහරණ කීපයක් ඕනනම් කියන්නම්. ලංකාවේ සමස්ත ශාක පද්ධතිය බාරව එවකට හිටපු මේ දැන් වසරකට දෙකකට කලින් හිටපු ඒ මහත්මයා මම නම කියන්නේ නැහැ එතුමාගේ. එතුමා අන්තිමේදී දොරමඩලාව වැඩසටහනකදී පවා නිරුත්තර වුණා මේ මගේ ප්‍රශ්න වලට. මේ ශාක ත්‍රස්තවාදය සඳහා යොදාගත්ත ශාක පද්ධතිය මම අරගෙන යනවා.
ගිහිල්ලා මම එතුමාගෙන් අහනවා දොරමඩලාවේ හසන්ත මහත්මයා සහ අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ පියල් මාරසිංහ මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම ඉඳගෙන ඉන්න වෙලාවේදී එතුමාගෙන් අහනවා මේ ශාක ත්‍රස්තවාදයේ සඳහා යොදාගත්ත ශාක ශ්‍රී ලංකාවේ තියෙනවද? ලංකාවේ ශාක ත්‍රස්තවාදයේ තියෙනවද නැද්ද? එතුමා කියනවා ලෝක ශාක ත්‍රස්තවාදයේ තියෙන බව පිළිගන්නවා. ශාක ත්‍රස්තවාදයක් ලංකාවේ තියෙන බවට එතුමාට සාධක නැහැ කියලා. එතෙන්දි මම එතුමාගෙන් අහනවා ශාක ත්‍රස්තවාදය සඳහා ලෝකයේ යොදාගත්ත ශාක මොනවද කියලා. එතුමා පැහැදිලි කරනවා මෙන්න මේ ශාක කියලා. ඊළඟට මම ඒවා තියෙන තැන් සහ ශාකාගාරයට ආපු හැටි ශ්‍රී ලංකාවට ආපු විදිහ ඒවා පිළිගත්ත විදිහ පිළිබඳ පැහැදිලි කරනවා. එතුමාට ඒ වෙලාවේ මං හිතන්නේ ගුවන් මේ ටෙලිෆෝන් එකකින් නැත්තම් ගුවන් මේ දුරකථනයේ ඔස්සේ බණින්න පටන් ගන්නවා ජනතාව. ඉතින්දී ඒක දුරකථනයේ පවා විසන්ධි කරලා ඒවට උත්තර දෙනවා. මෙතෙන්දී එතුමාට උත්තර දෙන්න දෙයක් නැහැ. මොකද මම එක උදාහරණයක් කියන්නම්. ශාකාගාරයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා 1905 ආණ්ඩුකාර බ්ලේක් ආර්යාව විසින් ශ්‍රී ලංකාවට ජපන් ජබර ශාකයේ ගෞරවාන්විතව පිළිගන්වන ලදී. මේ ශාකාගාරයේ පොතේ තියෙනවා. ඒ විදිහට තමයි මානිදි කුම්බද ඊළඟට ඉපිල්ලිපිල් යුලෙක්ස් යුරෝපියා ෆයිනස් ඒකේෂියා මේ ඔක්කොම ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කරේ. දැන් මෙතුමා සඳහන් කරා මේ රටට ඉදිරියේදී ආර්ථික මේ ඝාතනයක් සිද්ධ වෙනවා කියලා. ආර්ථික ඝාතනය සිද්ධ වෙලා දැන් වසර 25කට වැඩි. ඔය දැන් මම ඉතින් මහත්තයා දැන් මේක බොහොම වගකීමෙන් අහන්න ඕන කතාවක්. දැන් ඔබ දන්නවා මධ්‍යම කඳුකරය කියන්නේ ශ්‍රී ලංකාවේ හදවතනේ. සියලුම ගංගා ද්‍රෝණි මේ ආශ්‍රිතව තමයි ගලා බසින්නේ රට වටකට. දැන් ඒතකොට මධ්‍යම කඳුකරේ ඉහත පෙනුණු ස්වරූපේ නෙමෙයි දැන් තියෙන්නේ. ඔය කියන වෙනත් විදේශ ශාක වලින් පුරවලා තියෙන. අපි කඳු මුදුන් දැක්කහම ඒ කඳු මුදුන් වෙනදා ස්වරූපයෙන් පේන්නේ නැහැ. ඒක ගැත්ත අපහු බිම බැලුවොත් එහෙම සම්පූර්ණම කොළවලින් බැහැලා වයිනස් කොළවලින් බැහැලා ඇතැම් වෙලාවට පස්ස සෝදගෙන ගියා. ඉතින් අපිට මේ ඒ දර්ශන ඔබේ මම හිතන්නේ ඔබ ශ්‍රී ලංකාව ඇතුලේ සංචාරය කරනකොට ඔබ මේ රූගත කරපු ඔබේ ඇස විසින් රූගත කර දර්ශන ඔබ ළඟ ඇති ජනතාව ළඟ ඇති ඇත්තටම අපිට වෙනම පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක පොදු තත්වයක්. දැන් මේ බඳු තත්වයක් තවදුරටත් පැවතීමෙන් කඳුකරයට අවධානමත් තියෙනවනේ. දියෝල්පස් සිඳියෑම වගේ තර්ජන තියෙනවා. පරිසර සංරක්ෂණයේ මඟ පිළිබඳ කතාබහේදී දැන් මෙවට මොනවද කරන්න කියලා මම නැවත විමසන්නේ. දැන් චන්ද්‍ර මහත්තයා මේ අවස්ථාව මම ඔබට දෙන්නම්. දැන් එකක් තමයි දැන් අපි දැන් අපරාධ පිළිබඳ කතා කරනකොට අපරාධ කරුවෙක් ඉන්නවා අපරාධයේ ස්වභාවයක් පේනවා. දැන් මේක කිසියම් දඬුවමකට යටත් කරන්න පුළුවන් වෙනවා. හැබැයි මේ වගේ ප්‍රශ්නයකදී මහා කඳුකරයක් අවුරුදු ගානකට විනාශ කිරීමේ ව්‍යාපෘතියක් ඇති කරපුවාම මේ අපි මෙවුවා රාජ්‍ය අනුග්‍රහයෙන් ආරක්ෂාව මැද රාජ්‍ය ආරක්ෂාව මැද්දේ කරපු දේ. දැන් මේවා වැරදි කියලා තේරුම් ගන්න ආපසු හරවන්න මොන හරි නීතිමය අපිට නැද්ද ප්‍රතිපාදන? ඇත්තම කාරණේ ගමගේ මහත්මයා මෙතන නීතිමය හිදැස් වලට වඩා ප්‍රායෝගික ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. දැන් මෙතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මට ඍජුවම හිතෙන කාරණේ තමයි ලංකාව කියලා කියන්නේ ගොඩක් බටහිර ජාතිකයන්ගේ නිකන් ටෙස්ටිං ලැබ් එකක් වගේ. වෙන්නේ මොකක්ද කියන එක බලනවා වගේ දෙයක් තමයි පැහැදිලි වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී අර ඇත්ත වශයෙන්ම අර ඔබතුමා කිව්වා වගේ දැන් වෙන අපරාධයක් කරන මොහොතකදී නම් අපිට ඍජුව මේ දේ කරන අපිට සාක්කියත් එක්ක ඒක අල්ල ගන්න පුළුවන්. හැබැයි මේක ඊටාම සූක්ෂම වෙන දෙයක් හින්දා අපිට ටිකක් අමාරුයි ක්ෂණිකව ග්‍රහණය කරගන්න. එතකොට මෙතනදී ප්‍රතිපත්තිමය වශයෙන් ඊටාම ඍජු තීරණ අරගෙන මේක අපි ටර්න් ඕවර් කරනවා හැර වෙන විකල්පයක් නම් නීතිමය හින්නම් මේකට කරන්න දෙයක් නැහැ ගමගේ මහත්මයා. මොකද හේතුව නීති ඕනවටත් වඩා නීති තියෙනවා. හැබැයි ඒ නීති ක්‍රියාත්මක වෙනකොට ඇතිවන ගැටලුත් එක්ක ඇතිවන තත්ත්වයන් අපි කොහොමද තුලනය කරගන්න කියන එක තමයි කල්පනා කරලා බලන්න වෙන්නේ. එතකොට මෙතනදී මගේ යෝජනාව තමයි අනිවාර්යයෙන්ම රටේ ඉහළම තැන ඉඳලා පරිසරය කියන කාරණේට ඊටාම දැඩි ප්‍රමුඛත්වයේ දීලා තිබෙන නීති ඊටාම දැඩි ලෙස ක්‍රියාත්මක වෙන ඊටාම නිවැරදි නිලධාරී යාන්ත්‍රණයක් එක්ක මේ කාරණේ පටන් ගන්න වෙනවා. අපි බලමුකෝ චන්ද්‍ර මහත්තයා දැන් අපි මේ රට භූමියේ ස්ථාපිත කළ වනාන්තර ශාක හෝ එක මදකට නවත්තලා දැන් දිගින් දිගටම මේ සිදුවන කසල පිළිබඳව ප්‍රශ්නය පොලිතීන් භාවිතය වගේ පාරිසරික අවභාවිතය ඔබ කිව්ව පස් කැනීම සහ වැලි මේ කාරණා දිගින් දිගටම යනවනේ. එතකොට අපි ගත්තහම මහවැලි ගඟ වගේ එකක් ගත්තහම බොහොම සුවිශේෂී ස්ථානයන් තියෙනවා. ඒවා ආපහු එක ලෝකයක්. ඒවා සියල්ල විනාශ වෙලා තියෙනවානේ. දැන් අපි හිතන්නේ නැද්ද මේ වෙලාවේ ඒවට මොකද්ද කරන්න ඕනේ කියන කාරණේ? දැන් සිදු වෙමින් පවතින අපරාධයක් නෙමේක. ඒවට මොකද්ද කරන්න ඕනේ? නීතිමය වශයෙන් ඔබට හිතෙන්නේ මොකද්ද මේවා? එතනදී ගමගේ මහත්මයා ඒ අදාළ පුද්ගලයෝ අල්ලගෙන උසාවියට ඉදිරිපත් කරාට පස්සේ තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි ඔන්න උතන තමයි තේරුම් ගන්න නැත්තේ. නීති විරෝධීව කිසියම් ක්‍රියාවක් වෙනවා නම්
නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයෝ ඒක උසාවියට වාර්තා කරාට පසුව තමයි ගමගේ මොහොත නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට මේ අපේ වැරදි අදහසක් තිබෙනවා මේ නීති නැද්ද මේවට? ඇයි මේවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අධිකරණවල ඉන්න අපේ උගත් විනිසුරුතුමන්ලට බෑ තමන්ගේ පුටුවෙන් බැහැලා ඇවිල්ලා ඒ පුද්ගලයා අල්ලගෙන කුදලගෙන උසාවියට ගෙන්න බෑ. සරලව මම තේරෙන භාෂාවෙන් කියනවා. අදාළ පුද්ගලයෝ අදාළ නිලධාරීන් වෙන්න පුළුවන්, අදාළ අපරාධය කරන පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිසිපටිපාටි යන උසාවියට ගෙනාවට පස්සේ තමයි විනිසුරුතුමාට පුළුවන් වෙන්නේ තිබෙන නීතිය ඒගොල්ලොන්ට ඇප්ලයි කරලා දනුවම් දෙන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ උසාවියට ඉදිරිපත් වෙනවද? ඉදිරිපත් කරන්න අදාළ වැඩ කටයුතු ඒ අදාළ පුද්ගලයෝ කරනවද? මගේ ඍජු පිළිතුර වෘත්තීය නීතිඥවරයෙක් විදියට පොඩි මනුස්සයෙක් විතර නීතිය ක්‍රියාත්මක වෙන්නේ. පොඩි මනුස්සයෙක් කැලේකට ගිහිල්ලා තමන්ගේ ගෙදර උදළු මුටක් කැපුවොත් පහුවදාටම අල්ලගෙන ඇවිල්ලා උසාවියට දානවා. හැබැයි මහා පරිමාණයෙන් ගස් පිටින් කපලා ගම් පිටින් කපන දේශපාලඥයින් ඉන්නවනේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට ඕකට වැරද්ද ගමගේ මහත්මයා මේ නීතියද විනිසුරුතුමන්ලද මට පැහැදිලිව කියන්නකෝ. අධිකරණය මොකද්ද මේකට කරන්න තියෙන්නේ? අධිකරණය කරන්න දෙයක් නැහැ මේ සම්බන්ධයෙන්. අධිකරණයට කරන්න පුළුවන් එකම දේ තමයි උසාවියට නඩුවක් විදිහට මේක ඉදිරිපත් කරොත්. වාහන රාජසන්තක කරන්න පුළුවන්. ඉතාම දැඩි දඩමුදල් දෙන්න පුළුවන්. සිරදනුවම් දෙන්න පුළුවන්. එහෙම දෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි එතෙන්ට එන්න නම් මේ අදාළ පුද්ගලයා උසාවියට ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර ඉදිරිපත් කරන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. හැබැයි මේ හැම කෙනෙක්ම හිතන්න ඕන හැමෝම මේ සබාදහමෙන් තමන්ගේ හුස්ම රැල්ල අරගන්නවා. ඒකට ණයක් නැහැ අපි කාටවත්. මේ කොහේ හරි තියෙන පොළොව යටින් හෝ උඩින් එන වතුර ටිකක් අපේ ජීවිතය සඳහා අපි පානය කරනවා. ඒ වගේම කොහේ හෝ ගහක හැදෙන අලයක් කොළයක් ගෙඩියක් අපේ ජීවිතේට මැදිහත් වෙන නිසා ආහාර, ජලය, වාතය වගේ දේවල් අපේ ජීවිතේ මූලික අවශ්‍යතා සහ සාධක. ඒවා පූර්ණේ කරගන්න, ඒවා සපයගන්නේ මේ සබාදහම නැමැති නැත්නම් පරිසරය නැමැති අවකාශය තුළ. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් අපි දන්නවා දැන් මේ COVID-19 වසංගතයත් එක්ක අපි හුස්ම ගැනීම සම්බන්ධ ලොකු ප්‍රශ්න ගොඩකට ආවා. ඒ නිසා තාම අපි වහගෙන ඉන්නේ අපේ ඉන්ද්‍රයන් වහගෙන ඉන්නේ. හැබැයි මේ දොරවල් වහගත්තට අපිට තාම හුස්ම ඕනේ. අපිට වතුර ඕනේ. අපිට කන්න ඕනේ. ඒ නිසා මේ අපි ඍජුව පරිසරය කනවද? පරිසරය ඇතුළේ ජීවත් වෙලා දේවල් හොයාගෙන කනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි ගිහිල්ලා එන්න තවත් විරාමයකට රැඳී සිටින්න. ජන පවුර රට හදන මිනිසුන්ගේ වේදිකාව. ඔබ නැවතත් ජනපවුර සමග එක්වන්නේ සංවේදී මාතෘකාවක් වගේම කාලීන මාතෘකාවක් පරිසර සංරක්ෂණයේ මග මේ ඊටාම ප්‍රාථමික මට්ටමින් ඔබ ඉගෙනගෙන ඇති පන්ති කාමරවල ඔබේ සමාජ අධ්‍යයන පොත්වල පරිසර පොත්වල පෙළින් පෙළ ලියා තබන්නට ඇති පරිසර සංරක්ෂණය සඳහා කළ යුතු ගත යුතු උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ. හැබැයි එම පොත දැන් ඒ පොත අයින් කරලා අපිට සංවාදයට බඳුන් කරන්න මහා පරිසර ප්‍රශ්න ගොඩක් මිනිසා ඉදිරියේ ගොඩ ගැහිලා තියෙනවා. එක පැත්තකින් ජලය ආශ්‍රිත ප්‍රශ්න, ඊට පස්සේ කසල ආශ්‍රිත ප්‍රශ්න, ඊට පස්සේ වනාන්තර සහ ගහකොළ ආශ්‍රිත ප්‍රශ්න, වන සතුන් සහ වෙනත් කෘමි සතුන් ආදී විශාල ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. ඉදිරිසිංහ මහත්මයා ඔබ දැන් අපි දැන් සාමාන්‍යයෙන් ගත්තාම දැන් අපිට යම් හෙට සිට මේ ජනතාවට මොනවා හරි අවශ්‍යයිනේ. ඕන් මේ සුපුරුදු විදිහට කියනවාගේ ඔබ ජීවිතයේ නිතර කියන්නේ ඔබ ඔවුන් මේ මල් කියලා හදාගන්නේ තමන්ගේ මල් වඩමට මල්ද මේ ගෙදරට ගේන්නේ මල්ද නැත්නම් වස්ස පැල ඇටිද ඇති අපි හෙට ඉඳලා හරි කියන්න එපා දැන් මේවා ජීවිත වලින් අයින් කරන්න කියලා මේ මහා ප්‍රතිපත්ති හැදිලා මේ රටේ පරිසර හිතවාදී ප්‍රතිපත්ති සහ අනපනත් ක්‍රියාත්මක වෙනකම් මේ යට ඉඳන් අපිට මහා සමාජය හදන්න තියෙනවා වගේම. ඒකට ඔබට අවශ්‍යයි ඒ ජනතාවට යමක් කරන්න අධ්‍යාපන පද්ධතියට යමක් කියන්න. ඒක මොකද්ද මේ පරිසර සංවේදීකම? පරිසර සංරක්ෂණයේ ඔබ දකින තිරසාර මාර්ගය කොහොමද අපි සමාජගත කරන්නේ? මෙතෙන්දි මම හිතන්නේ අපි හැමෝටම කුඩා පන්ති ભેදයකින් තොරව ලොකු වගකීමක් තියෙනවා. හුස්ම ගන්න මිනිසුන්ට. ඔව්. දැන් ඒ හුස්ම ගන්න එක මුලින්ම කිව්වොත් COVID-19 නෙමෙයි ඊට වැඩිය වසංගතයක් ආවත් මම මේ ඊට වගකීමෙන් කියන්නේ අපට ඕවා හෙම්බිරිස්සාවක් විතරයි. අපේ දේශීය ශාක පද්ධතිය තුල තියෙන ඖෂධීය ගුණේ මේක සම්ප්‍රතිශ්‍යාවක් පමණයි. හැබැයි ඊට අවශ්‍ය ශාක අපි වගා කරන්නේ නැහැ.
ඒවා හඳුනන්නේ නැහැ. දැන් අද මේ වෙනකොට ආසියානු කලාපේ තියෙන අති සුවිශේෂ ශාක විශේෂ කීපයක් ගැන මම කියන්නම්. විශේෂයෙන් COVID-19ට චීනය සාර්ථකම පිළිතුර දෙන්නේ කෙන්හිඳ සහ සිරිතේක්කු කියන ශාකයේ මුල් වලින්. ඔව් සිරිතේක්කු සහ කෙන්හිඳ. දැන් මේ ශාක දෙකම ශ්‍රී ලංකාවේ තියෙනවා. හැබැයි කවුරුත් අඳුරන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ මුල් කලන් දෙකක් අරගෙන අපිට මේ COVID-19ට නෙමේ ඊට වැඩි එන 119ටත් අපිට 119 එකට උනත් මේ විසඳුමක් දෙන්න පුළුවන්. එතකොට ඉවැනි වටිනා කියන ශාක වර්ග තියෙන ශ්‍රී ලංකාවේ දල වශයෙන් ගෙවතු ලක්ෂ 62කට ආසන්න ගෙවතු සංඛ්‍යාවක අර ඔබතුමා කලින් සඳහන් කරපු මේ ඒ ගෙවතු ලක්ෂ 62ක ඉක්ම වූ ගෙවතු වල හිටවලා තියෙන්නේ මොනවද? මාරාන්තික විෂ ශාක, මානව රෝගකාරක ශාක, ඊළඟට ආක්‍රමණික ශාක, ඊළඟට උත්සේදනීය ඉහළ ශාක, අපේ සතුන්ට මිනිස්සුන්ට ආහාර තියා වැදිලා එන හුළඟවත් හුස්ම ගන්න හොඳ නැති ශාක විශේෂ තමයි මේ ගෙවතු ලක්ෂ 62කින් 61,99,999කම තියෙන්නේ. එකක් හරි තියෙනවා. හැබැයි එක ගෙවත්තක් තියෙනවා මේ එකක්වත් නැති. මං හිතා වගකීමේ කියලා මගේ ගෙවත්ත. මගේ ගෙවත්තේ ඔය ගස් එකක්වත් නැහැ. එතකොට මේ ගෙවත්ත මගේ ගෙවත්ත තුල මං පින්තූර මං හිතන්නේ ඕන තරම් FB එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. මේ දැන් ගියත් පවුල් දෙක තුනකට ඛණ්ඩ ಜಾති තියෙනවා. එතකොට මේ පර්චස් 30යි තියෙන්නේ. පර්චස් 30 තුලේ අවශ්‍ය කරන ඖෂධ එළවලු පළතුරු. හැබැයි විදේශීය හෝ දේශීයව අහිතකර කියන කිසිම ශාකයක් මගේ ගෙවත්තේ නැහැ. වල්ගස් කියන ඒවා හැදෙනවා. ඒ හැදෙන ශනේකින් අපි ඒවා ඉවත් කරනවා. මේ මහ පොළොවට තියෙන සමස්ත සාරයම උරා ගන්න මම අවස්ථාව දීලා තියෙන්නේ. මගේ ගෙදර දරුවන්ට මගෙන් ලැබෙන මම ලබන ආදායමේ පෝෂණය ලබනවා වගේ තමයි මේ සුබාදහම වාර්ෂිකව ක්‍රමානුකූලව අධියරෙන් අධියර අපට දෙනවා. මොකද්ද දෙන්න ලොකුම දායාදේ තමයි මේ වර්ෂාපතනය. වර්ෂාපතනය කියන්නේ වතුර නෙමෙයි. වතුර තියෙන ප්‍රතිශතයක්. මේකේ තමයි අම්මගෙන් කිරි වගේ දරුවන්ට අම්මගෙන් ලැබෙන මව් කිරි හා සමාන ගුණයෙන් සපිරි පෝෂක කොටස් කන්දරාවක් අරගෙන තමයි මේ වර්ෂාපතනය එන්නේ. එතකොට මේ වර්ෂාපතනය අර මම කලින් සඳහන් කරපු සහ මේ සුද්දක් ක්‍රමානුකූලව මේ සමස්ත භූමිය ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි. දැන් ඒක මට කලින් කියන්න බැරි වුණා. මේ ඇස්ටරේසිය කුලේ සහ උයිෆෝබියා කුලේ ලුඩ්විගියා පවුලේ ශාක වර්ග කියන්නේ මේ ෂණයකින් පෝෂක ග්‍රහණය කරගන්න පුළුවන් ශාක වර්ග. ඒවා අපේ ළඟ තියෙනවද ඔබ ඔය කියපු නම් වලින් තියෙන ශාක අපේ පැහැදිලිවම තියෙනවා. පැහැදිලිවම තියෙනවා. මම මේ අය හඳුන්වන්නේ මොන නමින් දන්නේ අපිද ඒක මම කිව්වේ කියන්නේ ඒවට ඒගොල්ලෝ නම් දන්නේ නැහැ. දැන් ඉන්න සමස්ත ජනතාවම දන්නේ ඒවා වල් ශාක කියලා තමයි කියන්නේ. හරිද? වල් නාශක යොදා ගන්න එකට. දැන් අපි දැන් ඔබතුමත් සඳහන් කරා අපේ උගත් නීතිඥ මහත්තයාත් සඳහන් කරා මේ වල් අපි අතින් ගැලෙව්වේ කලින්. දැන් ඒ කියන්නේ මේ අපේ ගොවිපොලක කුඹුරක හරි ගොවිපොලක මේ අතින් ගලවන්න බොහොම ශාක කීපයයි තිබුණේ. හැබැයි අද අපේ ගහ පරිස්සම් කරගන්න අපේ බටු ගහ මිරිස් ගහ තක්කලි ගහ මේ තියෙන සෑම ශාකයක්ම ප්‍රවේශම් කරගන්නවා නම් අද ඒක එතනින් කියලා නවත්තන්න බෑ. අද කොස් ගහ පොල් ගහ දෙල් ගහ කහ වෙලා විනාශ වෙලා යන්න තරම් කුයිස් කොලිස් සහ බැරින්ටෝනියා පවුලේ ශාක වර්ග ගණනාවක් තියෙනවා. ඒ ශාක වලින් ඒ දැවැන්ත වගාවක් කියන්නේ කොස් පොල් දෙල් ඊළඟට රබර් වගාවක් පවා මේ සම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන් වැල් වර්ග සහ පැලෑටි වර්ග තියෙනවා. ඒවා දැන් සමස්ත ශ්‍රී ලංකාවෙම ව්‍යාප්ත වෙලා ඉවරයි. එතකොට මේ ශාක වර්ග දැන් මම උදාහරණයක් කියන්නම්. අපි කියනවා කුරුණෑගල ඩේසි. එහෙමත් නැත්නම් වැඩේලියා. එහෙමත් නැත්නම් අරුණාදේවි කියලා එහෙම එකම ජාතිය මල හඳුන්වීම කරන ශාක වර්ගයක් තියෙනවා. ඒක ඒ කියන්නේ ලෝකෙ තියෙන තැනින් අතෙන්ට ගෙනිච්චත් දඩ ගහනවා. ඒක ඇමරිකානු ශාකයක්. තියෙන තැන ඉඳලා තව තැනකට ගෙනිච්චත් දඩ ගහන එක. නමුත් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ මේ සෝදා පාලුවට විසඳුමක්. සෝදා පාලුවට විසඳුමක් කියලා ගෙනල්ලා තියෙනවා. මේකේ තියෙන භයානකත්වය තමයි කිසිම වල්නාශකයකට මෙයාව මරන්න බෑ. කිසිම වල්නාශකයකට මරන්න බෑ. ගලෝලා විනාශ කරුවත් චූටි කෙස් ගහක් තරම් මුල් කෑල්ල පව පැලවෙනවා. එතකොට දැන් අපි මේක වඳ කරනවා නම් අවුරුදු 18ක් 20ක් විතර එක දිගටම ගලෝ ඉන්න ඕනේ මේක නැති කරන්න. ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි මේක ගලවලා කොතන හරි ගොඩ ගහලා වේලුනහම පුච්චන්න ඕනේ. එහෙම කරලා තමයි අපිට නැති කරගන්න වෙන්නේ. අවාසනාවකට ඒ ශාකත් අපේ ඉන්න ශාක පිළිබඳව ඉන්න සුවිශේෂතම ආයතනයෙන් සෝද පාලුවට විසඳුම් හැටියට නුවර පේරාදෙණිය අවට ප්‍රදේශවල වගා කරනවා. අමතක වෙන්න කලින් තවත් එකක් කියන්න ඕනේ. නුවර ප්‍රදේශයේ සහ පේරාදෙණිය ප්‍රදේශයේ ලොකුම සහ දැවැන්තම ඇරෝකේරියා සහ සයිප්‍රස් ශාක විශේෂ ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ නිසාම වඩාත් සුදුසුම
කාලගුණික තත්ත්වයේ දේශගුණික තත්ත්වයේ තියෙන ප්‍රදේශය වුණත් ශ්‍රී ලංකාවේ අද ශ්වසන ආබාධ වලින් වැඩිම ප්‍රදේශය තමයි නුවර ප්‍රදේශය. ඒකට ඉතා පැහැදිලිම හේතුව ඇරෝකේරියා සහ සයිප්‍රස් කියන ශාක විශේෂ දෙක. විදේශ ජාතිකයන්ට මේ ශ්‍රී ලංකාවේ වීදි දිගේ ඇවිදගෙන යනකොට ඔවුන්ගේ රටේ වගේ පෙනෙන්නට ඕන නිසා ඒ ගස් හදන්නට ඇති. ඒ වගේම ඔවුන්ට පහසුවෙන් මේ රට කියව ගන්න ඕන නිසා වෙනත් භාෂාවලින් ඒ රටේ නාමපුවරු දාන්න ඇති ස්ථාන හඳුන්වන්න. එතකොට මේ රට ශ්‍රී ලංකාවක් නෙවෙයි, ඒ රටේම තවත් පොඩි ගමක් නැත්නම් පොඩි කොලනියක් වගේ තේරෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නයට අපි මුහුණ දීලා ගොඩක් කල්නේ චන්දන මහත්මයා. ඒ කට්ටිය අපිට නීතියකුත් දීලා ගිහිල්ලා තියෙනවා. දැන් අපි දැන් අපි සාමාන්‍යයෙන් දේවල් වලදී නඩු දාන්න පුළුවන් නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. දැන් නොදන්නාකමට මේ අපිට නඩු දාන්න බෑනේ. දැන් උදාහරණයකට දැන් අපි පහුගිය කාලේ දැකපු දේවල් එතරම් මිහිරි නෑ පරිසරය සම්බන්ධව. කුණු කඳු නායකයා කුණු කඳු දාන මිනිස්සුන්ට මොනවද කරන්න කියලා අපි දන්නේ නෑ. તો ඔබ යෝජනා කරන දේවල් මොනවද? දැන් අපි හිත කල්පනා කරමු. දැන් අපි දන්නවා මේ අපි සාමාන්‍යයෙන් යතුරු පැදියක් ගමන් කරනකොට යම් දේවල් ටිකක් බලනවා. මේ පොලිසිය මහතුරු නවත්තලා බලනවා. එතකොට දැන් හැබැයි ඒ මහත්තුරුන්ට පේනවත් දන්නේ කුණු පාර්සලයක් දාන කෙනා. එළියට මොනවා හරි තමුන්ගේ වාහනයෙන් අපි අනන්තවත් දකිනවා. ඒතකොට දැන් මේ අපි අහලා තියෙනවා එහෙම නීති තියෙනවා කියලා. එහෙම ගන්න පුළුවන් අත්තරකට. ඒ අයට නඩු දාලා තියෙනවා. ඒ අයට එහෙම ලොකු හානියක් කරන්න. සමහරට අර මේ යතුරු පැදියක අනාරක්ෂිතව මේ හිස් වැසුමක් නැතුව ගියොත් එයා විතරයි මේ අනතුරටපත් වෙන්නේ. දැන් මේ අර දාන කුණු පාර්සලෙන් දාන මේ එකෙන් ඩෙන්ගු හැදිලා සියල්ලම අනතුරට ලක් වෙනවා. ඒ වගේ විධිමත් දේවල් ප්‍රමාණවත් දේවල් ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දැන් අර මෙතුමා මතු කරපු මේ සාකච්ඡාව ඇතුළේදී ඒ කාරණා ටිකයි අපේ ඔය කුණු පාසලේ කතන්දරේ ගත්තොත් එහෙම ටිකක් අන්ත දෙකක් වගේ. ඒ කියන්නේ මෙතුමා මතු කරපු කාරණා ටික ඉතාම බරපතල ඊට වඩා. එතකොට මේ වගේ බරපතල මට්ටමේ කාරණාවලදී අපිට නීතිමය වශයෙන් කරන්න තියෙන දේ තමයි අපි කතා කරනවා අධිකරණ සකර්මණ්‍යතාවය කියලා සංකල්පයක්. අපි කියන ජුඩිෂියල් ඇක්ටිවිසම් කියලා. ඒ අධිකරණ සකර්මණ්‍යතාවය කියන එක ඇතුළේදී ගමගේ මහත්මයා එක්තරා සුවිශේෂී නඩු වර්ගයක් තියෙන අපි ඒවට කියනවා පබ්ලික් ඉන්ටරෙස්ට් ලිටිගේෂන්. මහජන අර්ථ සාධන නඩු කර. ඒ කියන්නේ දැන් මෙතුමා කතා කරපු කාරණා වගේ දේවල් වලදී ඇත්තටම සාමාන්‍ය මිනිස්සුයෙකුට මේක උසාවියට ගේන එක හිතා ගන්නවත් බෑ. කොහෙන්ද මේ වැඩේ පටන් ගන්න කියලා හිතා ගන්නවත් බෑ. එතකොට දැන් අපරාධ නීතියේදී වගේ කාරණාවලදී නම් අගතිරපත් කෙනා උසාවියට එන්න එපා. එතකොට මෙතනදී මේ සමස්ත සමාජයකට බලපාන ගැටලු මේවා. එතකොට මහජන අර්ථ සාධන නඩු කර වගේ අවස්ථාවලදී අපිට හැකියාව තිබෙනවා ගමගේ මහත්මයා විශේෂයෙන්ම පරිසර සංවිධානවලට පුළුවන් තමන් මේ කාරණෙන් පෞද්ගලිකව පීඩාවටපත් නොවුනත් සමස්ත සමාජය වෙනුවෙන් ඒ නඩු කරේ ගරු අධිකරණයට ගේන්න. එතකොට දැන් උදාහරණ සරල කාරණයක් ගත්තොත් මේ මහජන අර්ථ සාධන නඩු කර කියලා කියන්නේ ලංකාවට ටිකක් අලුත් දෙයක් මේක. ඍජුවම පීඩාවටපත් වෙච්ච කෙනා උසාවියට එන්න ඕනේ අනිත් අවස්ථාවලදී. තමන්ගේ දුක් ගැන තමන් කියලා කියන්න ඕනේ. හැබැයි පරිසර සම්බන්ධ කාරණාවලදී පෞද්ගලිකව පීඩාවටපත් වෙච්ච කෙනා වෙනුවෙන් වෙන පුද්ගලයෙකුට පුළුවන් උසාවියට එන්න. අපි ඒවට තමයි සරලව කියන්නේ මේ පබ්ලික් ඉන්ටරෙස්ට් ලිටිගේෂන් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් කුණු කන්ද ගැටලුවේදී 20 ගණක් විතර මරණ මගේ මතකේ නිවැරදි නම් නමුත් ඒ පුද්ගලයන්ට නඩු කියන්න තියා කිසිම දෙයකට මුදල් හැකියාවකුත් නැහැ දේශපාලන හැකියාවකුත් නැහැ. හැබැයි ඒ පුද්ගලය වෙනුවෙන් අද ගරු අධිකරණේ පෙනී ඉන්නේ වෙනත් සංවිධානයක්. ඒතර ඒගොල්ලෝ මේ නඩුව ගේන්නේ මේ මහජන අර්ථ සාධන නඩු කර කියන කාරණයට සමාන විදිහට ගේන්නේ. එතකොට එහෙම පරිසරයට ආදරය කරන සිවිල් සංවිධාන අනිවාර්යයෙන්ම අපි ශක්තිමත් කරගත යුතුයි. මොකද නැත්තම් මේ කාරණේදී ගමගේ මහත්මයා මෙතුමා කියන කාරණාත් එක්ක සහ ඔබතුමා මතු කරන ඍජු කාරණාත් එක්ක අපිට තාම බයක් හිතෙන්නේ නැත්තම් දැන් මෙතුමා මතු කරා දැන් අනිවාර්යයෙන්ම මෙතුමා කියන විදිහට අපේ ගෙදරත් අපේ ගෙදර වත්තේත් අනිවාර්යෙන් ওই කාරණා ටික තියෙනවා. මෙතුමා කියනවා අනිවාර්යයි ඒ කාරණේ. මේක බලන සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ගෙවල් වලත් ওই තත්ත්වෙම තමයි කියන විදිහට. ඒතර අපි බය වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන්. දැන් සරල කාරණයක් ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට අපි විවිධ දැනුවත් කිරීම කරන්න යනකොට මේ අපේ කාලේ හිටපු පොඩි කට්ටිය නෙවෙයි දැන් ඉන්නේ. උසින් අඩුයි, ශරීර හැකියාවෙන් අඩුයි. ඒ කියන්නේ කෑම බීම තැන ඉඳලා මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් පරිසරය කියලා කියන්නේ ගමගේ මහත්මයා මේ තමන් ඉපදිච්ච වෙලාවෙ ඉඳලා මැරෙන කම්ම අපිට දිනදා ගැටෙන්න තියෙන තැනක්නේ. දිනදා අපිත් එක්ක වෙලිලා ඉන්න තැනක්. එතකොට මේ මෙතන අපි හරියට හදාගත්තේ නැත්නම් අපේ අනාගත පරම්පරාව වෙන්න පුළුවන් සියලුම දේ ඉතාම බරපතල ලොකු ගැටලුවකට එනවා. එතකොට ඒක නිසා නීතිමය ඇහින් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ප්‍රතිකර්මයක් හොයන්න නම්
අපිට මහජන අර්ථ සාධන නඩු කර පබ්ලික් ඉන්ටරෙස්ට් ලිටිගේෂන් කියන සංකල්පේ මීට වඩා විධිමත් කරලා සක්‍රියව අපිට ඒ හරහා මං හිතන්නේ අපිට ලොකු උත්තර කීපයක් හොයාගන්න පුළුවන් විශේෂයෙන්ම මහා පරිමාණ පරිසරයට සිදු කරන හානි සම්බන්ධයෙන්. අර ඔබතුමා මතු කරපු අතුරු කාරණේ මේකේ කුණු දාන කාරණේ ගත්තොත් විශේෂයෙන්ම දැන් පොලිසිය වල හැම පොලිසියකම තිබෙන ගමගේ මහත්මයා පොලිස් ඒකකයක් වෙනම ප්‍රජා පොලිස් ඒකකයක් තියෙන පරිසර ඒකකයක් වෙනම තියෙනවා. ඒ පරිසර ඒකකයේ හරහා වෙනම OIC මහත්තයෙකුට ඉන්නවා. එතුමා හරහා විශේෂයෙන්ම වෙනම තමන්ගේ පොලිස් පර ප්‍රදේශයේ මේ සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වය පිළිබඳව කටයුතු කරනවා. හැබැයි ඒක ප්‍රායෝගිකව ඉතාම අවම මට්ටමේ ක්‍රියාත්මක කරන අවම මට්ටමේ පහසුකම් ක්‍රියාත්මක කරන තැනක් ඊට වඩා වැඩි පහසුකම් අපි ලබා දිය යුතුයි මේ ප්‍රජා පරිසර ඒකකවලට. මුල් කාලේ මේගොල්ලන්ට බයිසිකල් එහෙම දීලා පොඩ්ඩක් බලන මට්ටමක් තිබ්බා. නමුත් ප්‍රායෝගිකව ඒ දේ වෙනවද නැද්ද කියන අපි දන්නේ නැහැ. හැබැයි පොලිසිය ඍජුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මේ පරිසර ඒකකයේ කියන අංශය අපිට උනත් ඒ පරිසර ඒකකයට කතා කරලා කියන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා නීතිමය වශයෙන් අපිට අවශ්‍ය කරන ගැනීම හැකියාවක් තිබෙනවා. ඔව් දැන් ඔබත් නිරතුරුවම අපි අවධාරණය කරන්නේ දැන් ඔබත් මේ සජීවී මිනිහෙක් බවට පත් විය යුතුයි. මේ රටේ හුස්ම ගන්න වනම් හුස්ම ගැනීමට බාධා වන අයුරින් පරිසරයට හානියක් කරන අදාළ නිලධාරීන් මහතුරුන්ට මේක පැමිණිලි කිරීමේ අයිතියක් ඔබටත් තියෙනවා. පැහැදිලි ඒක පුරවැසි අයිතියක් හැටියට ඔබ පිළිගන්නවා. දැන් දිරිසිංහ මහත්මයා දැන් අපිට හරි වටින කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය අපි COVID-19 බැට කාලා ආපහු දේශීයත්වයේ පිළිබඳව කතා කරලා දේශීය ශාක පිළිබඳව උදම්මනලා දැන් ආපහු ආයෙ ගිහිල්ලා අර තියෙන ශාක ලෝකයේම අපේ ගෙදර ඥාතීන් බවට පත් කරගන්නවා නම් අපිට හැරෙන්න බැරි වුණා. ඒ කියන්නේ කොවිඩ් වසංගතයෙන් හැරෙන්න ඕන තැනින් හැරෙන්න බැරි වුණා අපිට. අපි ආයෙ පරණ රටට නම් යන්නේ. ඒතකොට දැන් හැබැයි අපිට දැන් මේ ඔබතුමා කියන යෝජනාව මොකක්ද? දැන් එකක් තමයි පරිසර සංරක්ෂණයේ මග කියන කාරණය මේ රාජ්‍ය විදිහත්වීමක් වගකීමක් තියෙනවා. සමස්ත මහජනයටත් ඒ වගකීම තියෙනවා. ඒක බෙදෙනවනේ. ඔවුන් කොහොමද මේකට දායක වෙන්නේ? එතෙන්දි ගමගේ මහත්තයා මම මෙතුමා සඳහන් කරපු විනාඩි 2කමාරක් කාලයක් තියෙනවා. ඔව්. මෙතුමා සඳහන් කරපු විදිහට මම උත්සාහයක් දැරුවා. 2007 මම පරිසර හා මානව හිතකාමී ජාත්‍යන්තර සංවිධානය කියලා සංවිධානයක් ස්ථාපිත කරනවා. කමාගම් මැදුරේ ලියාපදිංචි කරලා NGO එකක් හැටියට ලියාපදිංචි කරනවා. මෙතෙන්දි මට ලැබෙන්නේ මරණ තර්ජන. මේක ඒ ස්ථාපිත කරලා ඒ යනකොට මට එන්නේ මේ බරපතල තර්ජන. හැබැයි මං අතහරින්නේ නැහැ. ඒක දිගටම අරගෙන යනවා. දැන්ටත් සංවිධානය ක්‍රියාත්මකයි. හැබැයි මට ලොකු මේ මං එතුමාට ගෞරව කරනවා මේ අවස්ථාවේදී ඒ අවස්ථාව තියෙනවා කියන එක දැන් ඒ කියන්නේ බැහැ කියලා කිව්වා. නීතිඥවරු ගණනාවක් ළඟට ගියා. ඒ ශාක පිළිබඳව එහෙම නඩු දාන්න බැරි බවක් කිව්වා. ඒ නිසා මම නිහඬ වුණා. නමුත් මම නැවතත් ඒ නඩුව අනිවාර්යයෙන්ම ස්ථාපිත කරනවා. විශේෂයෙන් මෙතෙන්දි කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ තියෙන බරපතලම දිලීරනාශක සහ කෘමිනාශක අවශ්‍යතාවය ඇති කරන ශාක ප්‍රභේද ගණනාවක් තියෙනවා. මෙතෙන්දි පළවෙනි ශාකය තමයි අරලිය. අරලිය, වතුසුද්ද, ජමයිකා රෝස්, ජෙට්රොපා සහ ජපන් අරලිය. මේ ශාක ප්‍රභේද පහ අපි ඉවත් කරොත් මේ ශාක ප්‍රභේද පහේම හිමිකරු සහ මේ නිජබිම ඇමරිකාව. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ අපේ සීයා මුත්ත කාලේ ඉඳලා තිබුණයි කියලා අරලිය වතුසුද්ද. ඇත්ත. හැබැයි සීයා මුත්තට කලින් 1616 තමයි මේ ශාක ත්‍රස්තවාදය ආරම්භ කරන්නේ. ඒක 1616 හරි 716 හරි කවුරු හරි ඉන්නවා නම් මම පිළිගන්නවා ඒගොල්ලෝ කියන දේ. නමුත් ඒ කියන්නේ නිජබිම පිළිබඳව සහ ඒ මාතෘ භූමිය එයා කොයි රටටද ආවේනික කියන එක ශාක ලෝකයට රහසක් නෙමෙයි. ලෝකේ ඒ සියලු ලේඛනගතව තියෙනවා. එතකොට මේ අරලිය ශාකය කියන ශාකය අපට ඒක අරලිය නැති පන්සලක් නැහැ. අරලිය නැති ගෙදරක් මේ ගමක් නැහැ. අරලිය නැති මාර්ගයක් නැහැ. අරලිය ගහක් නැති හෝටලයක් නැහැ. එහෙම මේ අරලිය ශාකය කියන්නේ හොඳටම අපි මතක තියාගන්න මාරාන්තික විෂ ශාක 10 ලෝකේ තියෙන අතිශය භයානක ශාක 10 එකක්. පැණි නැහැ, පරාග නැහැ, විෂ සහිතභාවය සහ ඒ ශාකයේ විවිධ කාලවකවානු වල විවිධාකාර දිලීර මයිටා වර්ග බැක්ටීරියා විශේෂ නිර්මාණය කරලා ගුවනට පවා මුදාහරින මේ මිහිපිට තියෙන පාදඩම කෘරතම ශාකය. හැබැයි මේ ශාකයට දැන් ලංකාවේ අගමැති ඉන්නේ කොහෙද? අරලියගහ මන්දිරේ. එතකොට දැන් මෙහෙම නිකන් ඒ කියන්නේ කන්සෙප්ෂනල් වෝ එක හරහා සංකල්ප යුද්ධය හරහා අපේ මනසට දෙන පණිවිඩයක්. ඒක තමයි මේ එකිනෙකට අමුණලා තියෙන්නේ. අමුණලා තියෙන්නේ මේ රටට ජාතියට ආදරය කරන මිනිස්සු මේක අහගෙන ඉන්නවා නම් එතකොට මේ ඉන්න මිනිස්සු මේ පරමාණු බෝම්බයක් ගැහුවා වගේ මේක අරගෙන යන්න ඕනේ මේව අයින් කරපල්ලා කියලා. දැන් වතුසුද්ද කියන ශාකය ලංකාවට ආවට පස්සේ තමයි වතුසුද්ද ප්‍රභේද 8ක් තියෙනවා. වතුසුද්ද වලත් අරකම තමයි සිද්ධාන්තය. වතුසුද්ද කියන්නේ පළවෙනි කාරණේ ඒකේ කුලය කණේරු. කණේරු කියන්නේ ලෝකේ තියෙන මාරාන්තික විෂ ශාක 10 දෙවෙනි ස්ථානයේ තියෙන ශාකය.
එතකොට අපේ දරුවෝ හැමදාම කඩනවා මල්. වතු සුදු මල්. ඒක ගෑවිලා 7 පාරක් සබන් දාලා හේදුවත් ඒ විස යන්නේ නැහැ. හැබැයි උදේ හවස දරුවෝ කඩන්නේ ඒක. හොඳ වෙලාවට ළමයි කන්නේ නැහැ. කෑවොත් නියත වශයෙන්ම මං හිතා වගකීමෙන් කියනවා මලක් හෝ දෙකක් කෑවොත් හොස්පිටල් ගෙනියන්නවත් ටයිම් නැහැ. එතකොට ඒ තරම් භයානක ශාක ගේ වටේ පාරවල් දිගේ හැම තැනම ඒ අත්තක් හිටෙවත් පැලවෙනවා මුලත් පැලවෙනවා සේරම පැලවෙනවා කොලේ මලයි විතරයි පැලවෙන්නේ නැත්තේ. දැන් මෙහෙම භයානක ශාක විශේෂ ගෙවතු වල වගා කරගෙන මේ ජනතාව මේ ගෙවතු ලක්ෂ 62ෙම තියෙන්නේ මේ විනාශකාරී ශාක. එතකොට මේ මල් ජාතියට මල් වඩමක් හදලා තමුන්ගේ දරුවන්ට මල් වඩමක් හදලා මේ ගෙවතු ලක්ෂ 62 මම නිකන් සරල උදාහරණයක් කියන්නම්. එක ගෙදරකින් අමු මිරිස් කිලෝ එකක් නැත්නම් අපි හිතමු මස් බැද්ද කොළ කිලෝ එකක් එහෙම නැත්නම් මුරුංගා කොළ කිලෝ එකක් එක කිලෝ එකක් එළියට ආවොත් හරි තමුන් පරිහරණය කරොත් කිලෝ ලක්ෂ 62ක් එනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සතුන්ට ආහාර නැති මිනිසුන්ට ආහාර නැති ඒ කොළ දැන් ඉත විශේෂයෙන් මට ඒක කපලා කොටලා හරි කමන්නේ ඔබතුමා එකතු කරගන්න මම මේ කියන ටික මේ දැන් කොම්පෝස්ට් එහෙම නැත්නම් මේ අපි කාබනික පොහොර ක්‍රමයක් හඳුන්වලා දෙනවා. මම කියනවා ඉතා වගකීමෙන් ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඇයි? එකතු කරන්නේ මේ ගෙවතු වල තියෙන ශාක කොටස්. හැබැයි මේ ගෙවතු වල තියෙන මාරාන්තික විෂ ශාක කොටස් ආක්‍රමණික ශාක කොටස් මේවල කිසිසේත්ම පාංශු පෝෂක නිර්මාණය වෙන හෝ අපේ මහ පොළවේ ඉන්නවනේ යම්කිසි ජීව විශේෂ කොටසක් ශුද්‍ර මූල ද්‍රව්‍ය සහ ඒ සියල්ල තියෙනවා. ඒවා විනාශ කරන සහ විනාශකාරී දිලීර උපදින ශාක කොටස් වලින් තමයි මේ කොම්පෝස්ට් එහෙමත් නැත්නම් මේවා විනිෂ්පාදනය කරන්නේ. ඒ නිසාම අපි මේක ඉවත් කළ යුතුමයි. රකින්න මග පරිසර රකින්න මග ඔබටත් තියෙන චන්ද්‍ර මහතා විනුත්තුවක් ඔබට දෙනවා. මොකද දැන් තියෙන පණිවිඩය පරිසර සංරක්ෂණය ජනතාවට? නීතියෙන් තොර. අනිවාර්යයෙන්ම මෙතුමා කිව්වා වගේම ගෙදර ඇතුලේ තමන් අද ඉඳලම හැදෙන්නේ නැත්තම් තමුන් ආකල්ප වශයෙන් වෙනස් කරගන්නේ නැත්තම් අපිට මොන නීතිය තිබ්බත් මොන අනපනත ගෙනාවත් අපිට මේ කාරණා වලින් මිදෙන්න හම්බෙන්නේ නැහැ. තමන් වෙනස් විය යුතුයි මේ සියලුම කාරණා ටික වෙනස් කරගන්න නම්. ඔබ ආපසු අහන්න එපා ඔබ වෙනස් වෙන්නේ කොහොමද කියලා. ජීවිතේ ඔබ හැම මොහොතෙම ඔබව හොයමින් ඉන්නවා. වන්නට පුළුවන්. ඔබ හිතන්න ඔබට ඔබ හමු වුණ මොහොතක ඔබෙන් අහන්න ඔබ ඔබේ ජීවිතය සහ ඔබේ ආදරණීයයන්ට ඔබේ අසල්වාසීන්ට ඔබේ දෙමව්පියෝ හිතමිත්‍රාදීන්ට ඔබ ගොඩක් ආදරේ නම් ඔබ වෙනුවෙන් ඔබ නමින් මේ ලෝකෙට උපදින දරු පරපුරට ඔබ ආදරේ නම් ඒ දරුවන්ට හුස්ම ගන්න නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් හදන එක ඔබේ වගකීම. ඒ නිසා අපි පරිසර සංරක්ෂණයේ මග අපි හැමෝටම පොදුයි. ඔබත් මේ මාවතේ ගමන් කරයි කියන විශ්වාසය තියෙනවා. අදට අපි කාලේ හරස් වුණ සමුගන්නවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන. අද ජනපෞරෙන් සමුගන්නවා. අපි සංවාදයේ පෝෂණය කළා පරිසරවේදී PM ඉන්ද්‍රසිංහ මහත්මයා. බොහොම ස්තුතියි සංවාදයට සහභාගී වුණාට. චන්දන උඩගෙදර ප්‍රවීණ නීතිඥ මහත්මයා බොහොම ස්තුතියි සහභාගී වුණාට. හිතුතුනි අපි යලිත් දවසක හමු වනතුරු අපි ඔබෙන් යන්න අවසර ඉල්ලනවා. අපි ගිහිල්ලා යන්න හැමදේටම ජයග්‍රාහී දවසක් ආයිබෝවන්.